තමයි අපේ කන සංවේදී වෙන්නේ හර්ට්ස් 20 සංඛ්‍යාත පරාසයන්ගේ ශබ්ද වලට විතරයි. බල්ලට විතර අඩුවේවත් ඇහෙනවා, ඉඳ අඩුවේවත් ඇහෙනවා. ඒ නිසා අපිට ඇහෙන්නේ නැති ශබ්ද බල්ලන්ට, පූසන්ට ඒ වගේ ශබ්ද. හරිද? මෙන්න මේ ආකාරයට ඒකක කාලයකදී ඒකක කාලයක් කියන තප්පර එකකදී එහෙම ගණන් එහෙම අතර තියාගත්ත මැටි ඔයාලා දැනන්න. මෙයා උකියවම මේ ශබ්ද තරංගේ මෙහෙම ගිහින් මේ කන්දේ වැදිලා ආපහු මෙහාට එනවා මේ අපට. එතකොට ශබ්ද තරංගේ ගමන් කරන ටික වෙලාවක් යනවා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා පුරුදු තරමටම. අපි ගිය සතියේ කම්පනය ගැන ඉගෙන ගත්තා මතකද? කම්පනය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඔන්න ආයත තත්ත්වයක් මම ගිය සතියේ ඔයාලට පෙන්නපු ප්‍රැක්ටිකල් එකේ කෑල්ල අඳිනවා. මේ තියෙන කියත් පාටිය. අපි මේක ප්‍රැක්ටිකල් එක කරලා බලුවා. අතින් ගහපු ගමන් මෙයා නිකන් මෙන්න මෙහෙම පහළට යනවා. ඒක කොහොනා අනිත් කොන මේ මුඩට එනවා. මෙතන අපි කියමු O කියලා. මෙතන අපි A කියලා ගමු. මෙතන B කියලා ගමු. එක කම්පනයක් කියන්නේ කොහොම ගියොත් ගමන් කරන මේ ආකාරයද? මෙයා කොහොම ගමන් කරාමද එක කම්පනයක් වුණා කියලා අපි කියන්නේ? කියන්න බෑ නික්කන්ද? දැන් මැද තිබුණේ. මැද ඉන්න කෙනා දැන් මේ දෙපැත්තට වේගයෙන් මෙහෙම චලනය වෙනවනේ. එක කම්පනයක් කියලා කිව්වේ කොහොම ගමන් කරාමද? සිත ඒ දක්වා ගමන් කර නැවත ආපසු B දක්වා පැමිණ නැවත බිඳුව දක්වා පැමිණි විට බිඳුව නෙමෙයි ඕවා. හරි. O දක්වා පැමිණෙනවා. හරි. කවුද මේ කතා කරේ? සම්දලාද? ඔව් සර්. හරි. මට නිකම්ම හිතන සද්දේ. වොයිස් එක. හරි. අනිත් අය කතා නොකර ඉන්න බා. කතා කරන්න ඕනේ වල. ඕවර හිටපු කෙනා ඒ දක්වා ගිහිල්ලා ආයි එරිනම් කෙලිම බීට ඇවිල්ලා මෙතනට ආවාන එක කම්පනයක් කියලා අපි කියන එක තමයි එක කම්පනයක් කියන්නේ. ඒකෝට හැබැයි කියත් පටියක් අපි මෙහෙම අතින් කම්පණය කරාම අපිට මේ කම්පණය කොච්චරද කියලා බලා ගන්න බෑ. ඒක ඒ තරම් වේගයෙන් සිදු වෙනවා. නේද? දැන් අපි ගත්තොත් මේ සරතුල දැන් මේ මල් ළඟ තියෙන මේ සරතුල ගත්තොත් මේ සරතුල මෙහෙම කම්පණය කරාම මෙහෙම කම්පණය කරාම තමයි ඔයාලට සද්දෙත් ඇහෙන නැති ටිකක්. හරිද? ඔයාලට පේනවා ඇති මේ කැමරාවේ නිකන් මේක නිකන් බොඳ වෙලා ගිහිල්ලා වගේ පේන්නේ ඇයි ඒ? කම්පණය වෙන නිසායි. නැත්තම් නිකන් මේ උඩ තියෙන හරි පේන්නේ. ඔන්න දැන් කම්පණය වෙන්නේ නැති වෙලා. ඔය කියන්නේ කම්පණය වෙන්නේ නැහැ. හරි? මම මේ කම්පණය කරාම ආන පේනවද? දෙපැත්තට වේගෙන් චලනය වෙනවා මේ. දැක්කනේ? දෙපැත්තට වේගෙන් චලනය වෙනවා. අතින් අල්ලපු ගමන් චලනය වෙන්නේ නැහැ. දැන් බලන්න. දැන් නිකම්ම තියෙනවා. පේනව නේද? දැන් නිකම්ම තියෙනවා. දැන් නිකම්ම තියෙනවා. දැන් මේක කම්පණය කරාම ආන්න පේනවද? වේගෙන් දෙපැත්තට චලනය වෙනවා. අපිට ඒක හිතා ගන්න බෑ කොච්චර වේගෙන් චලනය වෙනවද කියලා. හරිද? මෙන්න මේ ආකාරයට ඒකක කාලයකදී ඒකක කාලයක් කියන තප්පර එකකදී එහෙම ගණන් එහෙම අතර තියාගත්ත මැටි ඔයාලා දැනට. ඒක කාලයකදී කියන තප්පර එකකදී කියන මතක තියාගත්තම දැනට ඇති. කම්පණය වන වාර ගන්නට අපි කියනවා සංඛ්‍යාතය කියලා. ඒකක කාලයකදී මෙයා සිදු කරන කම්පන ගණනට අපි කියනවා සංඛ්‍යාතය. සංඛ්‍යාතයේ මයින ඒකකය මොකක්ද? Hertz. ඔව් සංඛ්‍යාතයේ මයින ඒකකය තමයි හර්ට්. සංකේතය කැපිටල් H එක සිම්පල් Z. හර්ට්. දැන් මේ සරතොලේ මිටේ ගහලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඔන්න ඔහම එකක් ගහලා දෙනවා මේ සරතුලේ මිටේ. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? මේ සරතුලේ මිටේ මෙහෙම එකක් ගහලා තියෙනවනේ ඒකෙන් කියවෙන්නේ මොකද්ද? 156 Hz. 156 Hz.
ඔව් ඒක 256 හර්ට්ස් කියලා කියන්න එපා. කැතයි එහෙම කියන එක. අපි ඔය කියමු මෙහෙම. හර්ට්ස් 256යි කියලා. මේක නම් කියවන්නේ කොහොමද? 256යි. ඉස්සෙල්ලා හර්ට්ස් කියන වචනේ කියන්න ඕනේ ආ. ඉස්සෙල්ලා හර්ට්ස් කියන වචනේ කියලා ඊට පස්සේ 256 කියන්නේ. හර්ට්ස් 256යි. ඒ කියන්නේ මෙයා තප්පරයකදී කම්පන කීයක් කරනවද? තප්පරයකට කම්පන කීයක් කරනවද මෙයා? 256ක් මෙයා කරනවා. හිතා ගන්න බෑනේ. මෙයා තප්පරයකට කම්පන 256ක්. මේ මල්ලක තව සරතුලක් තියෙනවා. මේ සරතුලේ මිටේ ගහලා තියෙනවා 512යි HZ කියලා. මෙයා 512යි. ඒ කියන්නේ මෙයා තප්පරයකට කම්පන කීයක් කරනවද? 512ක්. 512ක් කරනවා. ඔව්. මෙයා තප්පරයකට කම්පන 512ක් සිදු කරනවා. දැක්කනේ? අන්න. එතකොට අන්න ඔක අපි දැන් ඉගෙනගෙන ඉන්න ඕනේ. එතකොට මතක තියාගන්න සංඛ්‍යාතය කියන්නේ එක තප්පරයකදී සිදු කරන කම්පන ගණන. අපි ගාණක් හදුන්න මේකට. මේකෙන් අපි ගාණක් දුන්නා නේද හදන් එන්න කියලා. මම කිව්වා නේද ප්‍රශ්න දෙකක් කරන් එන්න කියලා ටියුට් එකේ තියෙන. ඒක තියෙනවා එක්තරා ශබ්දයක් ඇතිවීම සඳහා තප්පරයකදී කම්පන 273ක් සිදු කළේ නම් තප්පරයකදී කම්පන 273ක් සිදු කළාලු. එහෙනම් මෙයාගේ සංඛ්‍යාතය කොච්චරද? තප්පර එකකදී කම්පන 273ක් සිදු කළාලු. Hertz 273යි. තප්පර එකකදී 273යි. කම්පන 273ක් කළා නම් මෙයාගේ සංඛ්‍යාව තමයි 273යි. HZ ඒ කියන්නේ හර්ට්ස් 273යි. තව ප්‍රශ්නයක් තියෙනවා. වවුලෙක් එක්තරා අවස්ථාවක තප්පරයකදී කම්පන 75000ක් සිදු කරාලු. තප්පරයකදී කම්පන වවුලෙක් කරලා තියෙන වැඩි බලන්න වවුලන්ට ඉන්න පෙරව කරන වැඩි. තප්පරයකදී කම්පන 75000ක් සිදු කළා. එහෙනම් මෙයාගේ සංඛ්‍යාතය කොච්චරද? හර්ට්ස් 75000යි. හර්ට්ස් 75000යි. Hertz 750. ඔව් හර්ට්ස් 75000යි. හර්ට්ස් 75000යි. හරි. ලියන පොත ළඟ තියෙනවා නේද? ලියන පොතේ මම මේ කියන ප්‍රශ්න මම වල දෙන ප්‍රශ්න තුනක්. ප්‍රශ්න තුනට ඉක්මනට උත්තර ලියමු. පළවෙනි ප්‍රශ්නේ. තප්පර 10කදී කම්පන 8400යි. තප්පර 10කදී කම්පන 8400යි. දෙවෙනි එක තප්පර 20කදී කම්පන 84000ක්. තුන්වෙනි එක මිනිත්තු එකකදී කම්පන 360000ක්. හරි. ඔය අවස්ථා තුනේදී සංඛ්‍යාත හොයන්න ඉක්මනට. හදල ඉවරයි සර්. හදල ඉවරයි සර්. එච්චර ඉක්මනට හැදුවද? නියමයිනේ. very good. අනිතර පොඩක් chance එක දෙමු අපි ඊළඟට අහමු උත්තර ටික. තප්පර 10කදී කම්පන 8400යි. තප්පර 20කදී කම්පන 84. මෙතන 84000යි. මෙතන 8400යි මෙතන 84000යි. මිනිත්තුවකදී කම්පන 360000යි. හරි තව හදලා ඉන්නවද? නෑ සර්. හරි එහෙනම් බලමු හරි එහෙනම් බලමු ඉන්න මම වෙන පාඩකින් ලියන්නම් මතක. තප්පර 10කදී 8400 නම් එකකදී බලන්න මොකද කරන්න ඕනේ?
10න් බෙදන්න ඕන. 10න් බෙදනවා 10න් බෙදන්න ඕනේ. එතකොට කීයද උත්තරේ? මෙතන උත්තරේ එන්නේ 840යි. හර්ට්ස් 840යි. හර්ට්ස් 840 යවන උත්තරේ. මෙතන උත්තරේ හර්ට්ස් 840යි. දැන් 20කදී තප්පර 20කදී කම්පන ගාන මිනිත්තුකදී කම්පන තප්පර 20කදී කම්පන ගාන දීලා තියෙනවා. මිනිත්තුකදී කම්පන ගාන දීලා තියෙනවා. ඉතින් මේ දෙකේම දැන් හොයන්න ඉක්මනට සංඛ්‍යාතේ. එව්වා සර්. කියන්න බලන්න තප්පර 20කදී කීයද? සර් තප්පර 20කදී කීයද? 200යි හර්ට්ස්. කීයද? හර්ට්ස් 4200යි. හර්ට්ස් 4200යි. හර්ට්ස් 4 මොකද කරන්න ඕනේ මෙතෙන්දි මේක හොයන්න? කියන්න මේක හොයන්න මොකද කරන්න ඕනේ? මිනිත්තු කියන්න. කතා කරන්න එක ගලවන්න 6න් බෙදනවා 6 වරක් 6 30යි අනිත් කියන්නේ ඉක්මනට උත්තර කියන්න. දෙවෙනි හර්ට්ස් 60 හර්ට්ස් 4200. ඔව් එහෙනම් මෙන් එන උත්තර හරි. අපි බලන්නේ 20කදී 8400 නම් එකකදී බලන්න අපි මොකද කරන්න ඕනේ 8400 බෙදන්න ඕනේ 20ෙන්. නේ 8400 නෑ 84000 84000 බෙදන්න ඕනේ 20ෙන්. බිඳුවේ බිඳුව ලැබෙනවා 8400යි. ඔක දෙකෙන් බෙදුවම 4200යි. එහෙනම් තප්පර 20කදී කම්පන 8400ක් නම් මෙයාගේ සංඛ්‍යාතය 4200යි. මෙයාගේ සංඛ්‍යාතය හර්ට්ස් 4200යි. හරි. දැන් කියන්න මිනිත්තුකදී කම්පන ගාන දීලා තියෙනවා 3,60,000. මිනිත්තුකදී කම්පන ගාන 3,60,000 කියලා දීලා තියෙනවා. හර්ට්ස් 6000යි. 6000. හර්ට්ස් 6000යි. බලමු තව උත්තර. හර්ට්ස් 6000යි. මෙතන මොකද කරන්න ඕනේ? මිනිත්තුකදී කිව්වම මිනිත්තුවක් කියන්නේ තප්පර කීයද? 60. 3,60,000 අපි බෙදන්න ඕනේ 3,60,000 බෙදන්න ඕනේ 60න් බිඳුවට බිඳුව කැපෙනවා 6 වරක් 6 36යි බිඳු තුනක් තියෙනවා උත්තරේ එන්නේ 6000යි. එතකොට මෙයාගේ උත්තරේ හර්ට්ස් 6000යි. හර්ට්ස් 6000යි. අනිවාර්යෙන් වාරි භාගයට ඔහම ගණන් එනවා. හොඳට මතක තියාගන්න වාරි භාගයට ඔහම ගණන් එනවා අනිවාර්යෙන්. එතකොට අපි හර්ට්ස් ගණන් හදලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ලබන සිකුරාදා පේපර් එකකටත් ඔයයි ගණන් දානවා. ගියාද සිකුරාදා මට පන්ති ගන්න බැරි වුණා මම හදිසියෙ බදුල්ලි ගියා. බදුල්ලි කියලා මට එන්න පරක් වුණා. මම ගෙදර යනකොට 6ක් පහ වෙලා මම ගෙදර ආවේ. ඒ නිසා මට එදා ඉන්න බැරි නම් මම එදා පන්ති කරේ නෑ ඒ නිසා. හරි. හොඳයි. දැන් එතකොට මේ අපේ කනට විවිධ ශබ්ද ඇහෙනවනේ. දැන් මට කවුරු හරි කියන්නකෝ මේ ගණන් හදපු විදිය තේරිච්ච නැති කෙනෙක් ඉන්නවද? ඉන්නවට අදාළ කියන්නේ මේක තමයි අන්තිම chance එක. මේක තමයි අන්තිම chance එක. හරිද? කවුරු හරි මේ වෙලාවේ කියන්න මට තේරුණාද නැද්ද කියලා. තේරුම් නැත්නම් ආයෙත් ගානක් කරලා කියා දෙන්නකෝ. කවුද? කවුරුද? ඔව්ස තව එකපාරක් කියා දෙනවා. කියා දෙන්න. දැන් මම එහෙම කිව්වේ නැත්නම් ඉන්නවා සද්ද නැතුව. හරි. දැන් මෙහෙම සංඛ්‍යාතය කියන්නේ මතක තියාගන්න. සංඛ්‍යාතය කියලා කියන්නේ තප්පර එකකදී ඇතිවන
කම්පන ගන්න ඕනේ. දැන් හරියට බලා ගන්න ඕනේ. තප්පර එකක තියා තියෙන කම්පන ගණන. දැන් එතකොට අපිට කියනවා මෙහෙම. ඔන්න හතරවෙනි ප්‍රශ්නේ. තප්පර 12කදී කම්පන තප්පර 12කදී කම්පන 1200ක් සිදු කිරීම. කම්පන තප්පර 12කදී කම්පන 1200ක්. එතකොට එක තප්පරයකට හොයන්න මොකද කරන්න ඕනේ? දැන් 12කට 1200ක් නා. එකට හොයන්න බලන්න ඕනේ. මොකද්ද කරන්න අපි? 12න් බෙදනවානේ. හරි. එතකොට උත්තරේ ඒක රකින්නත් ගන්න 1200 බෙදීම 12. 12ක් එක 12යි බිංදුවයි. උත්තරේ 30යි. නේ? එතකොට මෙතන සංඛ්‍යා තියෙන්නේ මොන බලන්න. සංඛ්‍යා තියෙන්නේ හර්ට් 30යි. හර්ට් 30යි. ඔව්. සංඛ්‍යාතය හර්ට් 30යි. ඒක තමයි උත්තරේ එන්නේ. එතකොට අපි කරන්නේ මොකද්ද? කම්පන ගාන බෙදන්න ඕනේ ගත වූ කාලය. සංඛ්‍යාතය සමාන වෙනවා කම්පන ගාන බෙදීම ගත වූ කාලය. අපිට මෙන්න සමීකරණ ලියන්න පුළුවන් වුණා. සංඛ්‍යාතය සමානයි කම්පන ගණන බෙදීම ගත වූ කාලය. ගත වූ කාලය දාන්න ඕනේ තත්පර වලින්. මේක ලියන පොතේ කොටු කරලා ලියා ගන්න. ලියන පොතේ කොටුවක් ගහලා ලියා ගන්න ඕක. ඒකත් වටිනවා. හරි. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් තව ගණන් දෙන්නේ මම පේපර් ක්ලාස් එකේ. පේපර් ක්ලාස් එකේ ගණන් දෙනවා සිකුරාදා. ගණන් හතර තියෙනවා ඔක්කොම. දැන් ඔයාලට මම කතා කරන දේ ඇහෙනවද? ඔව් සර්. එහෙනම් සර් ඇහෙනව නේද? ඔව් ඔයාලට ඇහෙනවද මෙන්න මේ හදාද්ද ඉන්නක මම කියන්නේ. ඔය වවුල්ලෝ ඉගිලිලා යනකොට શબ્දයක් නිකුත් කරනවා. දැන් වවුල් ඇවිල්ලා අඹ ගහට ගිහිල්ලා අඹ කාණ්ඩ පොර කනකොට චෑන්ස් චූස් කරන සද්ද නෙමෙයි. හරි ඒ සද්ද නෙමෙයි. මේ වවුල් එහෙම ඇවිල්ලා මේ මොනවාටද මේ ඔය ඉගිලිලා යනකොට. දැන් ඔයාලා ගෙවල් වලට ගේ ඇතුළට වවුල් ඇවිල්ලාද නේද? අර ගේ ඇතුළට වවුල් ආවම ඇවිල්ලා මේ මෙල බිත්ති ළඟට ගිහලා හැරි කැරික් යනවා නේද? එහෙම වෙලා නැද්ද ඔයාලා දැකලා නැද්ද? ඇවිල්ලා තියෙනවා සර්. ඔව්. එතකොට ඒ වවුල හඬක් නිකුත් කරනවා. ඒ හඬ අපිට ඇහෙන්නේ. ඒ වවුල හඬක් නිකුත් කරනවා. ඒ හඬෙන් තමයි එයා යන්නේ. අපිට ආලෝකයෙන් මගින් අපිට ඇස් පේනවා වගේ යාලේ හඬ නිකුත් කරලා කන් දෙක ඒකට ඇස් දෙකක් තියෙන යාලට ඇස් පේනවා. කන් දෙක ආධාරයෙන් එයාලා අඳුන ගන්නවා මේ වටේ තියෙන බාධක කොහොමද කියලා. ඒක මේ වගේ දෙයක්. දැන් ඔයාලා දැන් ඔය කන්දක් ළඟට හරි එහෙම නැත්නම් ඉතින්කෝ ඉස්කෝලේ පිටිනේ එහා කෙරවලට ගිහිල්ලා අයියෙන් හුවක් තියනවා ඉස්කෝලේ පැත්තට. එහෙම නැත්නම් අපොඩියක් ගහනවා මේක. ඔයාලට දෝංකාරය කියලා එකක් ඇහෙනව නේද? එහෙනම් අපොඩියක් ගහවට පස්සේ ඉස්කෝලේ පැත්තට තව කවුරු අපොඩියක් ගහනවා වගේ ඇහෙනවා. කන්දල් ළඟට ගිහලා අයියෙන් හුවක් තිබ්බොත් එහෙම ටිකලගේ කන්ද පැත්තෙන් අපිට කවුරුද කන්ද අපිට හුව කියනවා වගේ අපිට හුවක් ඇහෙනවා. ඒකට කියන්නේ දෝංකාරය කියලා. ඔකට කියන්නේ අපි දෝංකාරය. එතකොට දැන් මේ තියෙන්නේ බාධකයක් නා. ඔය තියෙන බාධකයක් නා. මේ පැත්තේ ළමයෙක් මෙහෙම ඉඳගෙන හරි මෙහෙම ළමයෙක් මෙහෙම ඉඳගෙන අත් දෙක මෙහෙම තියාගෙන මෙයා හූ කියනවා. මෙයා හූ කිව්වම මේ ශබ්ද තරංගය මෙහෙම ගිහිල්ලා මේ කන්දේ වැදිලා ආපහු මෙහාට එනවා මෙහා පැත්තට. එතකොට ශබ්ද තරංගේ ගමන් කරන ටික වෙලාවක් යනවා ආපහු හැරිලා එන්නත් වෙලාවක් යනවා. අන්න එතකොට මෙයා හුව කියලා හුවක් තියලා පොඩි වෙලාවක් යනකොට මේක ගිහිලා මෙහෙ වැදිලා ආයෙත් ඇවිල්ලා අපිට ඇහෙනවා. ඕකට කියන්නේ දෝංකාරය කියලා. හරිද? ඒකට වවුලා වගේ සතෙකුත් එයාගේ ගමන් මාර්ගය හොයාගන්න ওই විදිහට. වවුලාගේ ගමන් මාර්ගය හොයාගන්නේ ඒ දෝංකාරය. එයා නිකුත් කරන ශබ්දයක් ඒ ශබ්දයේ අවට තියෙන ද්‍රව්‍ය වල වැදිලා ආපහු එයාගේ කනට එනවා. ඒ එනකොට ඒ ශබ්දය අනුව එයා අඳුන ගන්නවා
මෙතනින් යාට රිංගලා යන්න පුළුවන්ද? මෙතනින් යන්න බැරිද? මෙතන සතුරෙක් ඉන්නවද? මෙයාට කන්න පුළුවන් දේවල් කොහෙද තියෙන්නේ? හරි දැන් ඔය මෙරුව එහෙම මතුවෙනකොට වවුල් ඇවිල්ලා ගාන්ට මෙරුව අල්ලගෙන යනවනේ. ඒ අල්ලගෙන යන්නේ යාලා අර වගේ ශබ්දයක් නිකුත් කරනවා. ඒ නිකුත් කරන ශබ්දය ආපහු එනවා අර මෙරුවගෙන් ගේ වැදිලා ශෙනිකව එතනට ගිහලා එයා අල්ල ගන්නවා. රේඩාර් සිස්ටම් එකක් තියෙනවා. රේඩාර් වල කොහොමද තියෙන්නේ? හරිද? එතකොට සර් වවුලට ඇස් පේන්නේ නැද්ද? වවුලට ඇස් පේනවා. වවුලට ඇස් දෙකක් තියෙනවා. වවුලට ඇස් පේනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලා උදේට හිතන්නකෝ ඔයාලා උදේට නැගිටින කොට පරක් වුණා. එහෙම නැත්නම් අපි තුමු දැන් ඔයාලා උදේ පාන්දර නැගිටිනකොට දැන් නැගිටලා කතා කරාට අම්මලා කතා කරාට නැගිටින්නේ නැහැ. ඊළඟ මොකද කරන්නේ අම්මා හරි තාත්තානේ ඔයාලගේ කාමරේ ලයිට් එක දාලා යනවා. අර නිදන් ඉඳලා නැගිට ගාම ලයිට් එක දිහා ඔයාලට බලන්න පුළුවන් දෙකපාරට. එහෙම නැත්නම් නිදන් ඉඳලා නැගිට ගාම ජනේලෙන් එළිය පැත්ත අර එළිය තියෙන පැත්ත බලන්න පුළුවන් දෙකපාරට. බෑ බලන්න බෑ. බලන්න බැරි ඇයි? ඒ ඔන්න හොඳට අහගන්න සිද්ධිය. බලන්න බැරි අපේ ඇස් අපි ගොඩාක් වෙලා පියාගෙන හිටියේ. එතකොට අපේ ඇස් උරලා තියෙන අඳුරට. අපේ ඇස් අඳුරට උර වෙලා තියෙන්නේ. එතකොට අඳුරට උර වෙච්ච ඇස් වලට ආලෝකය වැඩියෙන් ආපු ගමන් ඒක දරා ගන්න බැරි වෙනවා. ආන් ඒ වගේ තමයි වවුලගේ ඇස්. වවුලට දවල්ට වවුල ඇස් ඇරියොත් එහෙම අපි අර නිදන් ඉඳලා එකපාරට අපේ ඇඟට අපි අර එළිය තියෙන තැනට ගියාම ඇහැට අමාරුවක් දැනෙන්නේ. ආන් ඒ වගේ ස්වභාවයක් දැනෙනවා වවුලට අර එළිය ආලෝකය ලොකු ආලෝකයක්. දවල් කාලේ ආලෝකය. එතකොට යාට හරි අසීරුයි. ඒ නිසා යා මොකද කරන්නේ? අඳුරු තියෙන තැනකට වෙලා කොහාටවත් යන්නේ නැතුව ඇස් දෙක පියාගෙන ඉන්නවා. යා නිදා ගන්නවා දවල් කාලේ. රාත්‍රී කාලේදී මොකද කරන්නේ? රාත්‍රී කාලේදී මෙයා ගමන් කරන්න පටන් ගන්නවා. රාත්‍රී කාලේ ගමන් කරනකොට එතකොට අඳුරුයි පරිසරය. පරිසරයේ අඳුරු නිසා මෙයාගේ ඇස් වලට දැඩි බලපෑමක් නැහැ. හරිද? එතකොට ඇස්තරලා වටපිට බලන්න පුළුවන්. ඒකට වටපිට පේනවා. හැබැයි දැන් හිතන්නකෝ අඳුරු වෙලාවකදී ඔයාලට මහා ගොඩක් ඈත තියෙන දේවල් පේනවද? අඳුරු තියෙන සාමාන්‍ය මද අඳුරු තියෙන වෙලාවට හැතම ගණන් ඈත තියෙන දේවල් වලට පේනවද? පේන්නේ නැහනේ. ගොඩක් දුර තියෙන දේවල් පේන්නේ. ළඟ දේවල් ටික පේනවනේ. ළඟ දේවල් ටික පේනවා. ආන්න ඒව තමයි වවුලට. අපි කියන්නේ වවුලට රැට ඇස් පේනවා කියලානේ. ඇස් පේනවා තමයි. රැට තමයි ඇස් අරගෙන ඉන්නේ. එතකොට යාට මේ ළඟ අවට දේවල් ටික පේනවා. නේ? අඹ ගහක වැහුවට පස්සේ අඹ ගෙඩිය තියෙන තැන් ඒවා ඒ ඔක්කොම පේනවා. එහෙම පේනවා යාට සාමාන්‍යයෙන් පේනවා. හැබැයි ගොඩක් ඈත තියෙන දේවල් පේන්නේ නැහැ. ගොඩක් ඈත තියෙන දේවල් පේන්නේ නැති නිසා තමයි යා ශබ්දයක් නිකුත් කරලා අපිට ඇහෙන්නේ නැති තරමේ ශබ්දයක් නිකුත් කරලා ඒක පරාවර්තන වෙලා එන පරාවර්තන තරංගය යනවා. එයා හඳුන ගන්නවා ඈත තියෙන දේවල්. අන්න ඒකයි කරන්නේ. එතකොට වවුලට ඇස් පේන්නේ නැහැ නෙමෙයි. ඇස් පේනවා. එයාගේ ඇස් ආලෝකයට ගොඩාක් සංවේදී, අධි සංවේදී. ඒ නිසා යාට දවල් කාලේදී ඇස් තරම් ඉන්න බෑ. ඒ නිසා යා රාත්‍රී කාලේ තමයි යා ගොඩාක් කැමති. හැබැයි රාත්‍රී කාලේදී ගොඩාක් දුර පේන අඩුයි මෙයාට. ඒ නිසා යා මොකද කරන්නේ? අර අධික ශබ්දයක් අපිට ඇහෙන්නේ නැති තරම් අධික ශබ්දයක්. අපි ඒකට කියනවා අතිධ්වනි තරංගයක් කියලා. ඒකට අපි කියනවා අතිධ්වනි තරංගයක් කියලා. ඒ අතිධ්වනි තරංගයක් මගින් තමයි යා ඉදිරියේ තියෙන මාර්ගය කොහොමද කියලා තේරුම් ගන්නෙ. ඒ ශබ්ද මේ හිමින්ද ඇහෙන්නේ මේ හයියෙන්ද? ඒ ශබ්දය වවුල නගන ඒ ශබ්දය අපිට හිමින්වත් හයියෙන්වත් ඇහෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපේ මිනිස් කන ඔයාලගේ මගේ අපි හැමෝගම කන සංවේදී වෙන්නේ හර්ට් 20 සිට හර්ට් 20000 හර්ට් 20 සිට හර්ට් 20000 දක්වා සංඛ්‍යාත පරාසයන්ගේ තියෙන ශබ්ද වලට විතරයි. හරිද? හර්ට් 20 අපිට ඇහෙනවා. 21 22 එහෙම යනවා. හර්ට් 1000 2000 3000 එහෙම යන 20000 දක්වා ඇහෙනවා. හර්ට් 19 18 වගේ ඒවා අපිට ඇහෙනවා අඩුයි. හර්ට් 20 අඩු ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. හර්ට් 20000ට අඩු වැඩි ඒවා ඇහෙන්නේ නැහැ. ඒවා මනින්න උපකරණයක් තියනවද? අපෝ උපකරණ තියෙනවා. ඒවා මනින්න උපකරණ තියෙනවා. ඒ උපකරණ තියෙනවා මේ සංඛ්‍යාතය මනින්න උපකරණ තියෙනවා. ඒ උපකරණයක් අපිට තියෙනවා නම් වවුලෙක් ඉන්න වෙලාවක වවුලෙක් ඔය එහාට මෙහාට යන වෙලාවක උපකරණ තියන් හිටියොත් අපිට ඒක පේනවා. මෙන්න මෙහෙම ඔය ඌ කෑ ගන්න හද්ද ඔන්න ඔහොම තරංගයක් ආකාරයට පේනලා යටින් මේ වැටෙනවා හර්ට් ගන්න කොච්චරද කියලා. එහෙම මයින්ඩ් උපකරණ තියෙනවා. හරිද? ඔය
ඔය ගිටාර් එහෙම ටියුන් කරන කට්ටිය කියන්නේ සංගීතය හදාරන කට්ටිය යාලා ගිටාර් එකේ ස්වර හදාගන්නනේ කම්බි එහාට මෙහාට ඇදලා. ආන් එතකොට යාලා ස්වර හදාගන්න එහෙම තියෙන පොඩි උපකරණ. ආන් මේ වගේ උපකරණ වලින් අපිට හොයාගන්න පුළුවන් මේ වවුලා නිකුත් කරන ශබ්දය. අපිට ඇහෙන්නේ නැහැ. හේතුව තමයි වවුලා සාමාන්‍යයෙන් ඒ අවස්ථාවේදී වවුලා ගමන් බිමන් යනකොට අර ඈත තියෙන දේවල් හඳුනා ගන්න. ඒ වෙලාවේදී ආ හර්ට් 75000ක විතර ඔන්න හර්ට් 75000ක විතර අධික අතිධ්වනි තරංගයක් මේ අතිධ්වනි තරංගයක් එයා නිකුත් කරනවා. ඒක අපිට ඇහෙන්නේ නැහැ. ඒකට වවුලට බල්ලට හරි වවුලා බල්ලා ඒ වගේ සත්තුන්ට මේ හර්ට් 20000ට වඩා වැඩි ශබ්ද ඇහෙනවා. අපිට ඇහෙන්නේ නැති වුණාට එයාට 20000ට වඩා වැඩි ඒවා ඇහෙනවා. අලියට 20ට වඩා අඩු ඒවා ඇහෙනවා. දැන් ඔබට හොඳ උදාහරණයක් තමයි ඔයාලා විතර බල්ලෙක් ඉන්නවනම් ඔය බල්ලා දැන් අපි දැන් කට්ටිය එකතු වෙලා කෑමක් අපි දුක කුස්සියට වෙලා අපි කීප දෙනෙක් එකතු වෙලා දැන් රැයට කෑම කනවා. බල්ලටත් කන්න දීලා දැන් බල්ලත් කාලා ඉවරලා බල්ලත් ඉතින් එතන බිම ඉඳගෙන ඉන්නවා නිදාගෙන. අපි මේ වස්කකා ඉන්නකොට එක පාට බල්ලට අස් ගන්න නැගිටිනවා. නැගිටලා කැලේ පැත්ත බලා ගන්නවා. දුවගෙන ගිහලා පුරනවා. එහෙම වෙලා නැද්ද? ඔයාලා දැකලා නැද්ද එහෙම වෙනවා? ඔව් සමහර ලාට අපිට ඒ ශබ්ද ඇහෙන්නෙම නැහැ. ඒ ශබ්ද අපිට ඇහෙන්නෙම නැහැ. හැබැයි අපිට ඒ ශබ්ද ඇහෙන්නේ නැතුණාට බල්ලට ඒක ඇහෙනවා. ඒකට හේතුව තමයි අපේ කන සංවේදී වෙන්නේ හර්ට් 20000 සංඛ්‍යාත පරාසයන්ගේ ශබ්ද වලට විතරයි. බල්ලට විතර අඩු ඒවත් ඇහෙනවා 20000ට වැඩි ඒවත් ඇහෙනවා. ඒ නිසා අපිට ඇහෙන්නේ නැති ශබ්ද බල්ලන්ට, කූසන්ට, ඒ වගේ සත්තුන්ට, අලියට, ඒ වගේ සත්තුන්ට ඇහෙනවා. ඒ කියන්නේ අපිට ඇහෙන්නේ නැති ශබ්ද අනෙක් සත්තුන්ට ඇහෙනවා. හරි? එහෙනම් ඔයාලා අර කලින් සටහන් ලියපු තැන ගන්න ඩියුට් එකේ ඒකේ ලියා ගන්න මිනිත් කන සංවේදී වන්නේ තියනවනේ විස්තරක් දාලා. ඔව් සර්. ආයෙත් ලියා ගමු අපි. හරි ඔන්නතර යටම තියෙන දේ ලියා ගන්න. මිනිත් කන සංවේදී වන්නේ හර්ට් 20 සිට 20000 පවතින ශබ්ද සඳහා පමණි. අලුත් මාතෘකාව ධ්වනි ප්‍රබල. අලුත් මාතෘකාව ධ්වනි ප්‍රබල. මෙහෙමයි දැන් ලියා ගන්න බැරුණා කියලා කෑ ගහන්න එපා. හරි ඉක්මනට ලියා ගන්න. හරිද? පොඩි බබාලා නෙමෙයිනේ. ඕක විනාඩියක් තිබ්බම ඇති හොඳට මේක සැරයක් බලාගෙන ලියා ගන්න. ලියාගත්ත සර්. ලියාගත්තේ නැතිනම් මම ආයෙ පස්සේ පෙන්නන්නම්. ඉක්මනට ලියා ගන්න පුරුදු වෙන්න. හරි. ධ්වනි ප්‍රබලයක් කියන්නේ මොකක්ද කියලා බලමු. අලුත් මාතෘකාව ධ්වනි ප්‍රබල. අලුත් මාතෘකාව ධ්වනි ප්‍රබල. හරි. දැන් අපි මීට කලින් ඉගෙන ගන්න 6 වසරේ ආලෝක ප්‍රබල. මතක ඇති නේද? ආලෝක ප්‍රබලයක් කිව්වා අපි ආලෝකය නිකුත් කරන වස්තුවක්. එහෙම නැත්නම් ද්‍රව්‍ය වල. ආලෝකය නිකුත් කරන වස්තුවකට ඔව් එහෙනම් ධ්වනි ප්‍රබලයක් කියන්නේ මොකද්ද? ධ්වනි ප්‍රබලයක් කියන්නේ ශබ්දේ නිකුත් කරන උපකරණ එහෙම නැත්නම් ද්‍රව්‍ය අපි හඳුන්වනවා ධ්වනි ප්‍රබල කියලා. ශබ්දේ නිකුත් කරන ද්‍රව්‍ය උපකරණ අපි හඳුන්වනවා ධ්වනි ප්‍රබල කියලා. එතකොට මේ ධ්වනි ප්‍රබල හඬ නිපදවන ආකාරය අනුව වර්ග කීපයක් තියෙනවා. දැන් බලන්නකො ඔයාලා গিitar එකක් වයලීනයක් කියන උපකරණයක් ගත්තොත් গিitar එකක් වයලීනයක් කියන උපකරණයක් ගත්තොත් එයාගේ හඬ නිපද වෙන්නේ මොකක් කම්පණය වෙලාද? කම්බියක් කම්පණය වෙලා. අන්න පළවෙනි එක. ඒ කම්බියට අපි කියනවා සස් කියලා. සස් එහෙම නැත්නම් තන්තු. ඇදි සතක් එහෙම නැත්නම් ඇදි තන්තුවක්. ඇදි තන්තු. ඇදි තන්තු. එහෙම නැත්නම් ඇදි තන්තු කම්පණය වීමෙන් හඬ නිපදවන කම්පණය වීමෙන් හඬ එහෙනම් මේ ධ්වනි ප්‍රබල එක ආකාරයක් තමයි ඇදි සත් එහෙම නැත්නම් ඇදි තන්තු කම්බියක් ඇදලා අපිට පුළුවන් හඬ නිෂ්පාදනය කරන්න. ඒක වර්ගයක්. ඊළඟට බෙරයක් රබානක් ගත්තොත් එයාගේ මොකද්ද කම්පණය වෙන්නේ? සමක් කියන ලොකු සමක් නේද? අර දැකලා තියෙන අර ඉස්කෝලේ ගහන බේස් ඩ්‍රම් එක ඩින් 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 ගාලා ගහන්නේ. ඒකෙන් ලොකු පටලයක් තියෙන ලොකු පටලයක්. සමක් වගේ ලොකු පටලයක්.
බෙරේ තියෙන පටලයක්, රබානේ තියෙන ඒ තියෙන පටලයක්. එහෙනම් ඇදි පටල නිකන් නෙමෙයි ඇදි පටලයක්. අදිනද පටලයක්. කම්පැනි වීමෙන් හඬ නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි? එහෙනම් දෙවෙනි එක. ඇදි පටල කම්පැනියෙන් හඬ නිපදවන මේ සමහර උදාහරණවල මේ ඇදි කියන කෑල්ල දාන්නේ නැහැ. තන්තු කම්පැනි වීමෙන් හඬ නිපදවන. පටල කම්පැනියෙන් හඬ නිපදවන. එහෙම කියනවා. වැරද්දක් නැහැ ඉතින්. හැබැයි ගොඩාක්ම හොඳයි ඇදි පටල. නිකම් පටලයක් දැන් අපි ගමුකෝ මේ කඩදාසියක් කියන්නේ පටලයක්. මේ කඩදාසියක් කියන්නේ පටලයක්. ඉතින් මේකට ගැහුවා කියලා බෙරේක වගේ සද්ද එනවද? නිකන් සාක්ෂාත් ගාලා හරියක් විතර එන්නේ. නේද? ඒකේ අපිට හොඳ හඬක් ගන්න බෑනේ. හැබැයි ඇදිලා තියෙනවා නම් හමක් වුණත් ඇදිලා තියෙනවා නම් තමයි හොඳට සද්දේ එන්නේ. හරි. තුන්වෙනි එක තමයි දැන් ඔයාලා දන්නවා බටනලාවක්. බටනලාවක් වාදනය කරනකොට මොකද්ද කම්පණය වෙන්නේ? වාතය. අපි කියනවා වායු කඳක් කම්පණය වීමෙන් හඬ නිපදවන. ඒ වුණා වාතය කම්පණයෙන් හඬ නිපදවන. වායු කඳක් කම්පණයෙන් හඬ නිපදවන. එහෙනම් මේ තියෙන්නේ ශබ්දයේ නිපදවන උපකරණ. එහෙම නැත්නම් ධ්වනි ප්‍රබව ආකාර තුනයි. එකක් තමයි ඇද්දි එහෙම නැත්නම් තන්තු කම්පණයෙන් හඬ නිපදවන ඒවා තියෙනවා. ඊළඟට පටල කම්පණයෙන් හඬ නිපදවන ඒවා තියෙනවා. වායු කඳක් කම්පණයෙන් හඬ නිපදවන ඒවා තියෙනවා. එතකොට සංගීත භාණ්ඩ නෙමෙයි. හරි? සංගීත භාණ්ඩ විතරක් නෙමෙයි. මේ ඇදිතක් තන්තු කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ විතරක් නෙමෙයි. සංගීත භාණ්ඩ ගැන විතරයි මේ කියලා හිතන්න එපා. දැන් ඔයාලගේ මේ උගුර ඇතුලේ තියෙනවා තුනී පටල. මේ තුනී පටල තියෙන. මේ පටල කම්පණයෙන් තමයි මේ උගුරේ ශබ්දෙ නිපද වෙන්නේ. තුනී පටලයක් තියෙනවා. හරිද? එතකොට ඔය ගොඩක් වෙලාවට සංගීත භාණ්ඩවල තමයි. එහෙම නැත්නම් ඔය විවිධ අවස්ථාවල ඔය දිග කම්බි කෑලි අනම්මනම් දැන් අපි හිතමුකෝ මොකද්ද අපි ගමු මොකක් හරි දැන් ඔය කරන්ට් ලයින් තියෙන කරන්ට් වයර්. හරි. ඒවට ඒව දැන් අදිනකොට එහෙම අපිට එන ටින් 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 ගාලා එක එක සද්ද ඇහෙනවා. කරන්ට් ලයින් අදිනකොට. ඇයි ඒ ඇදිච්ච කම්බියන්නේ තියෙන්නේ? ඒක කම්පණය වෙනකොට අපිට ඒ සද්ද ඇහෙනවා. කවුරුත් නිතර ගිහිල්ලා කම්පණය කරන්නේ නැහැ. ඒව අදිනකොට ගලනකොට අපිට සද්ද ඇහෙනවා. ඊළඟට වායු කඳක් කම්පණය කිව්වට පස්සේ වායු කඳක් කම්පණය නවත්තා. දැන් සමහර විසිල් ගහන්නේ. ඒක සංගීත භාණ්ඩයක් නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? කටෙන් මේ විසිල්ලයක් ගහනකොට එතනත් වායු කඳක් තමයි කම්පණය වෙන්නේ. ඔයාලා පෑන් ක්ලිප් එකක් අරගෙන පෑන් ක්ලිප් එකට පිමිනවා මෙහෙමනේ. කට්ටිය මේකලා පිමින්නේ මේ. මේක නම් මේ ඇහෙන්නේ නැහැ මේක මේ. හරි නෑ. මේ එකක් ගන්න බලන්න. අවදීන්. දැක්කද? එතකොට මොකද වෙන්නේ? පිම්බර පස්සේ තමයි කම්පණය වුනේ. දැන් ඒක පිම්බර පස්සේ වාත කඳ කම්පණය වෙලා ශබ්දය ඇති වුණා. දැන් එතෙන්දී ඒක සංගීත භාණ්ඩයක් නෙමෙයි. එහෙනම් මතක තියාගන්න ධ්වනි ප්‍රබව සියල්ල සංගීත භාණ්ඩ නෙමෙයි. හැබැයි සංගීත භාණ්ඩ සියල්ලම ධ්වනි ප්‍රබව. හැම ධ්වනි ප්‍රබවයක්ම සංගීත භාණ්ඩයක් වෙන්නේ නැහැ. හැම ධ්වනි ප්‍රබවයක්ම සංගීත භාණ්ඩයක් වෙන්නේ නැහැ. හරි ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඔයාලා අර චේන්සෝ එකකින් ගහක් කපන කට්ටිය කරනවා. ක්‍රෑන් 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 ගාලා කපනවා. ශබ්දයක් නිකුත් වෙනවානේ. ඒ කියන්නේ ඒක ධ්වනි ප්‍රබවයක් නේ. හැබැයි ඒක සංගීත භාණ්ඩයක් නෙමෙයිනේ. දෝතරයක් වැඩ කරනවා. රෑන් රෑන් ගාන අරගෙන ටක 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 ගාලා දානවා. පස් දානවා. ශබ්දේ නිකුත් වෙනවා. ඒ නිසා ඒක ධ්වනි ප්‍රබවයක්. හැබැයි සංගීත භාණ්ඩයක් නෙමෙයි. එහෙම මතක තියාගන්න. කවුරුත් තබ්ලාවක් වාදනය කරනවා. ශබ්දේ නිකුත් කරනවා. ඒ නිසා ඒක ධ්වනි ප්‍රබවයක්. ඒ වගේම සංගීත භාණ්ඩයක්. ආන්න ඒකයි මතක තියාගන්න. හැම සංගීත භාණ්ඩයක්ම අනිවාර්යෙන් ධ්වනි ප්‍රබව. ඒකවල ධ්වනි ප්‍රබව සියල්ලම ගත්තොත්, ලෝකෙ තියෙන ධ්වනි ප්‍රබව සියල්ලම ගත්තොත්, ඒ ඔක්කොම සංගීත භාණ්ඩ නෙමෙයි. හරි. එහෙනම් දැන් ධ්වනි ප්‍රබව කියන එක දාන්න. ඔයාලට පුළුවන්ද
මෙන්න මේවට උදාහරණ ලියන්න. ඇති තන්තු කම්පණය වීමෙන් හඬ නිපදවන උදාහරණ කියන්න බලන්න. මේ පළවෙනි එකට ගිටාරය, වයලීනය, කම්බි, කම්බි, කම්බි කියන්නේ අදින ලද කම්බි. නෑ නෑ එහෙම කියන්න එපා. මේ දෙනි ප්‍රභවයක නමක් කියන්න. ඉස්රාජ් රාජ ගිටාරය, වයලීනය, ගිටාරය, බැන්ජෝ, එක්ස්රාජ්, right. ඒවට ඇද්දි පටල කම්පණයෙන් හඬ නිපදවන ඒවාට උදාහරණ බෙරය, ගැට බෙරය, හරි ඊළඟට වායු කඳක් කම්පණය බටරලාව ට්‍රම්පට් ඊළඟට අර සැක්සෆෝන් පග්ගෙඩිය තියෙන්නේ ඒව ලියන්න පුළුවන් නේද? අපි ඉක්මනට මේක ලියාගමු. අලුත් මාතෘකාව ධ්වනි ප්‍රභව. හරි ඔය ටික ලියාගෙන ඉක්මනට ධ්වනි ප්‍රභව තුන බැගින් ලියන්න. සර් වාතය කම්පණය වන එකට සර් පිනාවත් හරිද? කමෙන්ට් නැන්දා ලියන්න සර්පිනාව. ඔය ප්‍රශ්නේ අහපු නිසා මම කියන්නම්. සර්පිනාවක් තියනවද ගෙදර? නෑ සර් නිකන්. කවුරු හරි කාගේ හරි ගෙදරක සර්පිනාවක්, මෙලෝඩිකාවක්, මවුත් ඕගන් එකක් තියෙනවා නම් හරි සර්පිනාව මෙලෝඩිකාව මවුත් ඕගන් එක ඔය තුනම අපේ ගෙදර මවුත් ඕගන් එකක් තියෙනවා රයිට් ආගන්න දැන් ඔන්න ආගන්න දැන් මම කියන්නේ ඔයාලට බලන්න කියලා ඔය තුනම සංගීත විෂය හදාරන ළමයනොත් සුසිර භාණ්ඩ විදිහට ගන්න සුසිර කියලා කියන්නේ වායු කඳක් කම්පණය කරලා හඬ නිපදවන සංගීත භාණ්ඩ කියලා තමයි එයාලත් ඔක හඳුන්වන්නේ ඒකට විද්‍යාව හදාරන අපි ඔක හඳුන්වනවා වායු කඳක් කම්පණයෙන් හඬ නිපදවනවා කියලා. ඒ කියන්නේ 99.9%ක්ම ගුරු පවා උගන්වන්නේ සර්පිනාව මවුත් ඕගන් එක ඊළඟට මෙලෝඩිකාව වායු කඳක් කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩයක් විදියට තමයි. ඒ වුණාට ඔය සංගීත භාණ්ඩය ගලවලා බලපු කෙනෙක් ඉන්නවා නම් එයාලට තේරෙයි මෙන්න මෙහෙම දෙයක් ඕකේ තියෙනවා පිත්තල තහඩුවක් ඔය පිත්තල තහඩුවේ මැද මෙන්න මෙහෙම සිදුරු තියෙනවා මෙහෙම කොටු සිදුරු මේ සිදුරු තියෙන්නේ මෙහෙම ඔයාලගේ ගෙවල් වල තියෙනවා නම් මෙලෝඩිකාවක් මවුත් ඕගන් එකක් සර්පිනාවක් හිමින් සීරුව ගලවලා බලද්දී ආයි හයි කරන විදිහත් බලා ගන්න නැත්නම් කැරෙයි මෙන්න මෙහෙම කොටු තියෙනවා සිදුරු මේ ඔක්කොම කොටු දැන් මේක මේ පිත්තලෙන් හදපු තහඩුව මේ තියෙනවා මේ පිත්තල තහඩුව මේ කොටුවක් තියෙන්නේ මේ කොටුව ඇතුලේ බස්සලා තියෙනවා මේ කොටුව ඇතුලේ බස්සලා තියෙනවා පිත්තල වලින් හදපු තුනී තහඩුවක් මේ පිත්තල වලින් හදපු තුනී තහඩුවක් මේකට හයි කරලා තියෙන්නේ. මේක පිටරේ හදපු තුනී තහඩුවක්. මේවා ඉතින් ඇත්තටම දන්නේ
මේ සංගීත භාණ්ඩ මේවා ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් විතරයි. නැත්තම් හැමෝම කියන්නේ ඕක වායු කන්දක් කම්පණය කියලා. එතකොට අපි කටින් කිමිනකොට හෝ එහෙම නැත්තම් මොකක් හරි උපකරණයක් මගින් සුළං ධාරාවක් මේක ඇතුළට ආවට පස්සේ මේ සුළඟ මේ සිදුර හරහා පිට වෙනවා. මේ සුළඟ මේ සිදුර හරහා පිට වෙනවා. ඒ පිට වෙන විට මේ තහඩුව මැද තියෙන තහඩුව වේගයෙන් කම්පණය. මේ මැද තියෙන තහඩුව වේගයෙන් කම්පණය. ඔන්න හොඳට මතක තියාගන්න. පුළුවන් කෙනෙක් බලන්න ගලවලා. මම කියන්නේ බොරුවක්ද කියලා. මේ තහඩුව කම්පණය වෙනවා. එතකොට ශබ්දය ඇති වෙන්නේ වාතය නිසා නෙමේ තහඩුව කම්පණය වෙච්ච නිසා. මෙතන එතකොට ඇත්තටම සර්පිනාව ඊළඟට මවුත් ඕගන් එක ඊළඟට මෙලෝඩිකාව මෙන්න මේ තුනේම මෙන්න මේ විදිහට තුනී තහඩුවක් කම්පණය වෙන්නේ. වායු කන්දක් කම්පණය වෙන්නේ නැහැ. හරි විදිහට ගත්තොත් එහෙම මෙයා වායු කන්දක් කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ යටතට වැටෙන්නේ නැහැ. එහෙනම් ඒක වැරදි. ඒ වුණාට කවුරුත් ඒකේ හරි වැරද්ද හොයන්නෙත් නැහැ. සර්පිනාව ඊළඟට මවුත් ඕගන් එක ඊළඟට මෙලෝඩිකාව කියලා ලියලා තිබ්බම ලකුණු දෙනවා. හරි දාන්න. මම එකයි කිව්ව ලිව්වට කමක් නැහැ කියලා. හැබැයි ඇත්ත දේවල් මතක තියාගන්න මේක ඇත්තටම වායු කන්දක් නෙමෙයි කම්පණය වෙන්නේ තුනී තහඩුවක්. ඔක ගලවලු බලු කට්ටිය දන්නවා. ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒ උත්තරේ ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ලකුණු හම්බ වෙනවා. එහෙම ගැටලුවක් නැහැ. ඉතින් මෙහෙමයි. වායු කන්දක් කම්පණය වීමෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩය අතරට දැන් වාදින බටනලාව ට්‍රම්පට් ඊළඟට තියෙනවා ක්ලැරිනට් ඊළඟට සැක්සෆෝන් ඊළඟට හග්ගෙඩිය හොරණෑව නේ අර කොම්බුව කියලා තියෙන්නේ. ඒ කොම්බුව ඒ ඔක්කොම තියෙනවනේ. ඒ ඔක්කොම තියෙද්දී මේ හතක් තියෙනවා දැනගන්න. ඉතින් තාම මේ ඕනේ මේ උඩරින් ඉන්නේ දෙකක් ලියන්න වගේ. ඒක කැමැත්තක් කරන්න. මට ප්‍රශ්නයක් නැහැ කොහොම කරා. මම මේ ඇත්ත කිව්වේ මේ තියෙන දේ තමයි මම ඔන්න කියලා දුන්නා. හරි. අපි එහෙනම් බලමු ඊළඟට මේ විවිධ ශබ්ද ඇති වෙනකොට මොනවද කම්පණය වෙන්නේ කියලා. බටනලාවක් වාදනය කරනකොට කම්පණය වෙන්නේ මොකද්ද? වාතය. වාතය. හොරණෑවක් කම්පණය වෙනකොට නෑ හොරණෑවක් වාදනය කරද්දී කම්පණය වෙන්නේ මොකද්ද? වාතය. වාතය. ගෙජ්ජි කම්පණය වෙනකොට දැන් කියන බලන්න ගෙජ්ජි ගෙජ්ජි හදලා තියෙන මොනවා වගේද? ගෙජ්ජි දැකලා තියෙනවද ඔයාලා? ඔව් සර්. ගෙජ්ජියක් කියන්නේ බෝලයක් වගේ ගන්න නේ. ඒක සර් යකඩෙන් ගියේ. මේක වටේ තියෙන යකඩ තහඩුවක්. ඇතුලේ තියෙනවා පොඩි යකඩ බෝල වගේක් නේ මෙහෙම. දැන් තරම් ගාලා එල්ලෙනවා. එහෙනම් ඒකේ මොකද්ද? තහඩු සහ යකඩ බෝල. ගෙජ්ජියක් නම් තහඩු සහ යකඩ බෝල. සයිලෝෆෝනය. සයිලෝෆෝනය මොනවාද කම්පණය වෙන්නේ? සයිලෝෆෝනය මතකද? මොනවාද කම්පණය වෙන්නේ? සයිලෝෆෝනය මොනවාද කම්පණය වෙන්නේ? සයිලෝෆෝනයේ හැඩය මතකද? සයිලෝෆෝනය කියන්නේ මේ කටින් පිටින උපකරණයක්ද? කම්බි තියෙන එකක්ද? පටල තියෙන එකක්ද මොනවද කියලා බලන්න. වාතය කම්පණය වීමෙන්. හය වසරේ දුන්නා පාඩම් කරපු නැති එකේ. සයිලෝෆෝනය දන්නේ. හය පන්තියට එන්න. ඒක හය පන්තියේ තියෙනවා. සයිලෝෆෝනය කියන්නේ මෙන්න මේ වගේ යකඩ තහඩු තියෙන්නේ. එක්ක ලී කෑල්ල තියෙන්නේ. අම්මා බාලා මම හිතියේ නෑ නේද? හිතියා නම් ඇත්තමයි. ඇත්තමයි හිතියා නම් කනවා ගුටි කනවා හොඳටම උපරිමේ. ඇයිද ඉන්නේ මේ නම් 6 වසරේ දු ගන්නනේ 7 වෙනකොට මතක නැහැ. සයිලෝෆෝනේ මතක නැහැ ළමයිට. එක ළමයා උත්තරේ කිව්වේ. ඒ ළමයා උත්තරේ ඒක කියපු නිසා එයා අහු වුණා. නැත්තම් අනිත් විසි ගාන බල එකෙක්වත් දන්නේ නැහැ. දන්නේ නැති නිසානේ කටවල වහගෙන හිටියේ. මෙන්න මේ වගේ යකඩ තහඩු තියෙන්නේ. තහඩු තියෙන්නේ. අර කූරු දෙකෙන් චින් චින් ගාලා දාන්නේ. සයිලෝෆෝනේ. සයිලෝෆෝනේ කම්පණය වෙන්නේ ලෝහ තහඩු. ගාන්ටාරයේ කම්පණය වෙන්නේ මොකද්ද? ගාන්ටාරයේ කම්පණය වෙන්නේ මොකද්ද? ලෝහ තහඩුවක්. ඔව් ඝනකම් ලෝහ තහඩුවක් ඒක. ඝනකම් ලෝහ තහඩුවක්.
ගොඩක් ගණකන්නේ. එතකොට අම්මා කතා කරනකොට මොකද්ද කම්පණය වෙන්නේ? පටල පටල කියලා නිකන් කියන්න එපා. ඒවට නමක් කියනවා. මේ අපේ මෙන්න අහගන්න. මොන හොඳට අහගන්න. දැන් මනුස්සෙක් අපි කතා කරන අපි විතරක් නෙමෙයි බල්ලෙක් පූසෙක් හරි එයාලා කෑ ගහනකොට මේ උගුරේ මෙන්න මෙතන දැන් මගේ මේ ඔයාලට පේනවා නේ මේක තමයි මේ ටීවී ළමයි තමයි පේන්නේ. ගෑල්ලමයි පේන්නේ නැහැ මේක. හරි මෙතන මේ ගැටයක් වගේ පේන තියෙන්නේ. ඔන්න තෝකට කියන්නේ ස්වරාලය. ස්වරාලය. ඔය ස්වරාලය ඇතුලේ තියෙනවා ස්වර තන්ත්‍ර. ස්වර ශබ්ද තරංග කම්පණය වීම. හිටපම්පම් කියලා වෙනවා. තවත් කියවනවා. අපේ උගුරේ ස්වරාලය ඇතුලේ තියෙන මොනවාද? ස්වර තන්ත්‍ර කියලා කුඩා සිහින් පටල විශේෂයක්. ඔය ස්වර තන්ත්‍ර කම්පණය වීමෙන් තමයි ශබ්දය ඇති වෙන්නේ. ඔකට අම්මා කතා කරද්දි විතර නෙමෙයි අම්මා තාත්තා නැන්දා මාමා බාප්පොච්චි ඕන කෙනෙක්. කවුරු කතා කරා? මේ මං කතා කරද්දි ඔයාලා කතා කරද්දි. හරිද? මොකද වෙන්නේ? අපේ මේ උගුරේ තියෙන ස්වර තන්ත්‍ර කම්පණය වෙනවා. එහෙනම් අම්මා කතා කරනකොට ඒ හඬ ඇති වෙන්නේ කොහොමද කියන්න බලන්න. උගුරේ තන්ත්‍ර මගින් නිකන් කියලා නෑ උගුරේ ඇති ස්වර තන්ත්‍ර කම්පණය වීම මගින්. හරි? උගුරේ තියෙන ස්වර තන්ත්‍ර කම්පණය වීම මගින්. හරි. ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ ඇති වෙන්නේ කොහොමද? පටල කම්පණය වීමෙන්. කොහේ මොන පටලයේද? කොහෙද ඒ පටලේ තියෙන්නේ? ස්පීකරේ. රයිට් ස්පීකරේ. ඔයාලට ගෲප් එකකට දාලා තිබ්බ දැක්කද අපේ කවුද යෝසිත මට ඒවලා තිබුණේ. ස්පීකරය කරන්ට් එක දීලා පටලේ කම්පණය කරන පෑන් ක්ලිප් එකක් උඩ යනවා. බැලුවද ඔයාලා ඒක? ඔව් සර්. මම දාලා තිබ්බා. හරි සර්. ඒකේ ප්‍රැක්ටිකල් කරන්න යාම මට දැම්මොත් එහෙම මේවා දාන්න හොඳයි නම් සුදුසු නම් මම දානවා. ඒවා කියන්නේ නිර්මාණාත්මක විදිහට ප්‍රැක්ටිකල් එකක් කරලා තිබ්බොත් එහෙම මම දානවා ඒවා ගෲප් එකට අයිතර බලා ගන්න. අනේ ඉතින් දැක්කා ඔයාලා ඉතින් දැක්කා ඒ කළු පාට මේ ගොට්ටක් වගේ එකක් තියෙන්නේ. ඒක තමයි කම්පණය. එහෙනම් ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ නිපද වෙන්නේ ස්පීකරේ ඇති පටලේ කම්පණය වීම. එහෙම සම්පූර්ණයෙන් ලියන්න ඕනේ. ස්පීකරේ ඇති පටලේ කම්පණය වීම. ටකය. ටකය කියන එක දන්නවනේ 17 නම්බරෙන් දාන්නේ ඕන්ලයින් ටකන්. ලෝහ තහඩුව. මොනවාද කම්පණය වෙන්නේ ඒකේ? ලෝහ තහඩුව. ලෝහ තහඩුව කම්පණය වෙන්නේ. හොඳයි. මధుරවාගේ ශබ්දය තියෙන්නේ කොහමද? මధుරවාගේ ශබ්දය තියෙන්නේ කොහොමද කියන්නේ? දන්නේ නැහැ සර්. මధుරවාගේ පියාපත් තියෙනවා. චූටි පියාපත්. පියාපත් වේගයෙන් කම්පණය වෙනවා. පියාපත් වේගයෙන් චලනය කරලා තමයි ඔය කූන් ගන්න හඬ හදන්නේ. මధుරවා විතරක් නෙමෙයි මීමැස්සා, බඹරා ඒ වගේ සත්තුන්ගේ පවා ඔය දැන් මීමැස්සන්ගේ බඹරාගේ ගාලා හදයක් කියන්නේ කුරුමියන්කට කුරුමිනික් කිලියට බ්‍රූස් කරන හදයක් කියන්නේ ආන්ගේ සද්ද ඇති වෙන්නේ එයාලගේ පියාපත් වේගයෙන් චලනය කිරීම නිසා. ඒක මధుරවාගේ ශබ්ද ඇති වෙන්නේ පියාපත් වේගයෙන් චලනය කිරීම නිසා. රැහැයියා. රැහැයියා කොහොමද ශබ්ද ඇති කරන්නේ නැත්තේ? රැහැයියා. පියාපත් කම්පණය මගින්. රැහැයියා ගෑ ගහද්දී මහා ලොකු ශබ්දයක් ඇහෙන්නේ කීස් කියලා හයියෙන් යනනේ ශබ්දේ. රැහැයියා කෑ ගහනවා. ඔය රැහැයියා කෑ ගහනවා වගේ හරි ශබ්දයක් එනවා පළඟිටියා කෑ ගහද්දිත් නේද? රැහැ කීස් පළඟිටියක් කෑ ගහනවා නේද? ඔය රැහැයියාගේ පළඟිටියාගේ මේ පාදවල අර ලොකු පාදයක් තියෙන පාද දෙකක් තියෙන ආන්ගේ පාදවල මෙන්න මෙහෙම චූටි කෙඳි ගොඩක් තියෙනවා මෙයාලගේ. මේ කෙඳි වර්ගයක් තියෙනවා. මේ පාදවල මෙහෙම කෙඳි තියෙනවා. මේ පළඟිටිය රැහැයියා කරන්නේ මොකක්ද දන්නවද? එයාලගේ එක පාදයක තියෙන කෙඳි අනිත් පාදයෙන් මෙහෙම පිරිමදිනවා. ක්‍රීස් කරද්දී. ඒ පාදේ අයිය හතුනේ. ක්‍රීස් කරලා දෙන්නේ. ඒ කියන්නේ එතකොට එක් පාදයක ඇති කෙඳි අනිත් පාදයෙන් පිරිමැදීම. සර් එතකොට ඒක දැන්නේ කෙඳි කම්පණය වීමෙන් ද අහන් ඉන්නේ නැද්ද? දැන් ඔය අහන් ඉන්නේ නැද්ද?
කියලා දෙනෙක් අහන් ඉන්නේ නැතුව මැදින් පැනලා කෑ ගහනවා. අහන් ඉන්න ඉතින්ලා. දැන් මේ පරගෙඩියයි රැහැලියයි මොකද්ද කරනවා කිව්වේ? එක් පාදයක තියෙන කෙඳි අනිත් පාදයෙන් පිරිමැදීම. ඒක තමයි ක්‍රමය. එතකොට කෙඳි කම්පණය වීම කියලා ලියන්නේ නැහැ. කෙඳි කම්පණය වීම කියලා ලියන්නේ නැහැ. අපි ලියන්නේ කොහොමද? එක් පාදයක ඇති කෙඳි අනිත් පාදයේ ඇති කෙඳි මගින් පිරිමැදීම. පොඩ කෙඳි කම්පණය වීමක් තමයි වෙන්නේ. කෙඳි විතර නෙමෙයි මේක දෙක පිරිමැදෙනවා. එතකොට තමයි ශබ්දය එන්නේ. අපි ලියන්න ඕනේ එහෙම. කෙඳි කම්පණය වීම කියලා ලියන්නේ නැහැ. හරි එතකොට දැන් ඔයාලට තියෙනවා ඒක ගෙදර වැඩක්. ඒක ගෙදර වැඩක්. මෙන්න මේක ඔයාලා ගෙදරදී කරන්න ඕනේ. හරි. ඔය තියෙන ඔය වගුවේ තියෙනවා දැන් අපි කතා කරපු ටික බටනලාව, හොරණෑව, ගේජ්ජි, සයිලෆෝනය, ගන්ටාරය, අම්මා කතා කරන හඬ, ගුවන්විදුලිය, කකය, මදුරුවා, රැහැයියා, පළඟැටිය. මෙන්න මෙයාලා කොහොමද හඬ නිපදවන්නේ කියලා. ඔයාලා ලියන්න ඕනේ. ඔක ගෙදර වැඩක්. හරි? අපි ඊළඟ කොටස අලුත් එකක්. ධ්වනි සම්ප්‍රේෂණය. සම්ප්‍රේෂණය කියන වචනයට තවත් සමාන නමක් කියන්න බෑ කවුරුද දන්නවද? සම්ප්‍රේෂණය. කාටද කියන්න බෑ සම්ප්‍රේෂණය කියන එකට සමාන නම? ගමන් කරනවා. right. සම්ප්‍රේෂණය කියන එකට සමාන සම්ප්‍රේෂණය කියන එකට සමාන තේරුමක් තියෙන වචනය තමයි ගමන් කිරීම. ඒක තමයි තවත් තැනකට ගමන් කිරීම. ඒකට අපි කියනවා සම්ප්‍රේෂණය. ධ්වනි සම්ප්‍රේෂණය කියන්නේ ධ්වනි එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම. ඒක තමයි අපි කියන්නේ ධ්වනි සම්ප්‍රේෂණය. හරි. එතකොට ධ්වනි ඇත්තටම එක තැනකින් තවත් තැනකට ගමන් කරනවද? කියන්න බලන්න ධ්වනි එක තැනකින් තවත් තැනකට ගමන් කරනවද? ඇත්තටම. ඔව් සර්. ගමන් කරනවා. ඔව්. කොහොමද ඔයාලා ඔප්පු කරලා කියන්නේ? සර් ගුවන්විදුලියෙන්. ගුවන්විදුලියෙන් කොහොමද? සර් ගුවන්විදුලි මධ්‍යස්ථානින් ඉඳන් කියන නෑ ඒක නෙමෙයි. ගුවන්විදුලි මධ්‍යස්ථානයේ ඉඳන් ශබ්දේ මෙහාට යනවා නම් ඒ අතරමඟ ඉන්න අයටත් ඇහෙන්න ඕනේ ශබ්දේ. එහෙම නෑ. ඒක ගුවන්විදුලියෙන් ඇහෙන්නේ. ඒක වෙන ක්‍රමයක්. ගුවන්විදුලියේ මෙහෙම. ගුවන්විදුලිය අපි දාලා තියෙනවා අපේ ගෙදර තාලේ රේඩියෝ එක දාලා තියෙනවා සින්දුවක් යනවා. මිදුලේ ඉන්න කට්ටියට සින්දුව ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. ඇහෙනවා. කාමරවල ඉන්න කට්ටියට සින්දුව ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. ටිකක් සද්ද වැඩියෙන් දාලා තිබ්බනම් අල්ලපු දෙයක්වත් ඕක ඇහෙනව නේද? ඔව් සර්. දැන් අපි තුමු ටවුන් එකේ මියුසිකල් ෂෝ එකක් ගන්නවා. දැන් මේ දවස්වල මියුසිකල් ෂෝ නැහැ දවස් දෙක තුනකින් ටවුන් එකේ මියුසිකල් ෂෝ එකක් ගන්නවා. එතකොට සමහර විට කිලෝමීටර ගාණක් ඈත තියෙන අපේ ගෙවල් වලට ඒ ශබ්දය ඇහෙනවනේ. ඔව් සර්. ඔව් ඒ කියන්නේ ශබ්දය ශබ්දේ නිකුත්තු ස්ථානයේ සිට ඈතට ගමන් කරනවා. එහෙනම් ධ්වනිය එක් තැනක සිට තවත් තැනකට ගමන් කරනවා. ඔන්න. ධ්වනිය එක් තැනක සිට තවත් තැනකට ගමන් කරනවා කියන එක පෙන්වන්නේ කෙසේද කියලා අහුවොත්. ධ්වනිය එක් තැනක සිට තවත් තැනකට ගමන් කරන බව ඔබ පෙන්වන්නේ කෙසේද? එහෙනම් මොකද්ද කියන්නේ? ඈතින් සිටින අය කතා කරනහඬ අපිට ඇත්තේ. එහෙනම් එම පුද්ගලයා සිටින ස්ථානයේ සිට අප දක්වා ධ්වනිය ගමන් කර ඇත. එසේ නැත්නම් ධ්වනිය සම්ප්‍රේෂණය විය. එතකොට දැන් බලමු මේ ධ්වනිය ගමන් කරන්නේ. දැන් ඇත්තටම දැන් හිතන්න යාළුවෝ දෙන්නේ කතා කර ඉන්නවා. මීටරේ පරතරය තියාගෙන. හරි මේ දැස්ලි මීටරෙන් ඉන්නේ. මීටරේ පරතරය. ඒක මීටරේ හෝ මීටර දෙකක පරතරය තියාගෙන. මීටර දෙකක පරතරය තියාගෙන හරි මීටර දෙකක පරතරය තියාගෙන යාළුවෝ දෙන්නේ කතා කරනවා. ඒ කතා කරද්දී එක පුද්ගලයෙකුගේ හඬ අනිත් පුද්ගලයාට ඇහෙනවා. අනිත් කෙනා කතා කරන හඬ මේ අනිත් කෙනා දෙන්නට දෙන්න ඇහෙනවා. එතෙන්දි ධ්වනිය ගමන් කරේ කුමක් කරාද?
කොහොමද? ඔයාලගෙන් ඇහුවේ මම. යාළුවෝ දෙන්නේ ඈත මීටරයක් විතර ඈතිනම් කතා කරනවා. එතකොට දෙන්න කතා කරනකොට ඒ දෙන්න දැන් මමයි ඔයාලා අතර මේ අපි මීටරයක් විතර ඈතින් අපි කට්ටිය ඉඳන් කතා කරනවා. මම කතා කරන හඬ ඒ ළඟින් ළඟපාත ඉන්න අයට ඇහෙන්නේ. ඒ ශබ්දය කුමක් කරහාද ගමන් කරේ? වාතය වාතය හරහා ගමන් කරනවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය වාතය හරහා. ඔව්. දැන් මෙතන අපි හිතමු මෙතන ඉන්නවා එක ළමෙක්. මෙතන එක ළමෙක් ඉන්නවා. මෙයා මොන හරි කියනවා. මේ කියන ශබ්දය මේ පැත්තේ ඉන්න කෙනා ළඟට යනවා. මේක මෙයාට ඇහෙනවා. එතකොට මේ දෙන්න අතර තිබෙන වාතය. මොකද මෙයා කතා කරනකොට මෙයාට ගමන් කරන්නේ වාතය හරහා. එහෙනම් ධ්වනිය වාතය තුලින් ගමන් කරනවා. එහෙමනම් ධ්වනිය මොකක් තුලින්ද? වාතය තුලින් ගමන් කරනවා. ධ්වනිය වාතය තුලින් ගමන් කරනවා. දැන් මෙහෙම දෙයක්. ඔයාලා මේක පුළුවන් වෙච්ච දවසට කරලා බලන්න. මේ පරීක්ෂණය කරන්න. ඔයාලට ඕන වෙනවා එක්කෝ ලොකු නාන්න පුළුවන් විදිහේ හරි ගිරිලා නාන්න පුළුවන් විදිහේ විශාල වතුර ටැංකියක්. එහෙම නැත්නම් ස්විමින් pool එකක්. එහෙම නැත්නම් ඔයාලට යන්න වෙනවා වැවකට. ඔන්න ඔය තැන් තුنين එකකට යන්න වෙනවා. එක්ක ඔයාලට යන්න වෙනවා ලොකු ස්විමින් pool එකක්. පිහින් තඩාකයක් ළඟට යන්න වෙනවා. ආලකට යන්න බැරිද? එහෙම නැත්නම් ඔයාලට විශාල අර සිමෙන්තියෙන් බැඳපු විශාල ටැංකියකට බහින්න වෙනවා. වතුර තියෙන තැනට. එහෙම නැත්නම් ලොකු වැවකට යන්න වෙනවා. ඔන්න තුනෙන් එකට තමයි යන්න වෙන්නේ. ගඟක් හරියන්නේ නැහැ. ගඟේ වතුර ගලාගෙන යනවානේ. ඒක අපිට ওই ශබ්ද හයිට ඇහෙන්නේ. ගඟක උනත් වතුර ටිකක් එක තැනක රැඳිලා තියෙන අර වතුර ගලාගෙන යන්නේ නැති තැන් තියෙන ලොකු වලවල් වල නේද? ඒ වගේ තැන් වලට බහින්න බෑනේ. බැස්සට පස්සේ සමහරට ගොඩ එන්න බැරි වෙනවනේ. ඒ නිසා ඒ වගේ තැන් වලට යන්න එපා. හරි. සර් පොකුණ බැරිද? පොකුණා? ඔව්. පොකුණා තියනද ඔයාලට ගිලෙන්න පුළුවන් සයිස්? තියනවා නම් කමක් නැහැ. දැන් මෙන්න මෙහෙම කරන්න. දැන් මේ වතුරේ මේ ඇතුලේ දැන් මේක පුද්ගලයෙක් ඉන්නවා. මෙයාගේ අතේ තියෙනවා ගල් කැටයක්. ගල් කැට දෙකක් තියෙනවා මෙයාගේ අතේ. මෙයාගේ අතේ ගල් කැට දෙකක් තියෙනවා. මෙයා ගල් කැට දෙක එකට තට්ටු කරනවා. ටක් ගාලා එකට තට්ටු කරනවා. දැන් මේ පැත්තේ ඉන්නවා පුද්ගලයෙක්. මේ පැත්තේ ඉන්නවා පුද්ගලයෙක්. මේ පැත්තේ පුද්ගලයෙක් ඉන්නවා. මෙයා ගල් කැට දෙක තට්ටු කරනකොට මෙයාට මේ ශබ්දය ඇහෙනවා. ඒ ශබ්දේ කුමක් කරහද ආවේ? ජලය හරහා. ඈ? වාතය හරහා. වාතය ජලය හරහා එන්නේ කොහොමද? වාතය හරහා. ජලය හරහා එන්නේ කොහොමද? ජලය යටතේ මේ වාතය හරහා එන්නේ නැහැ. මෙහෙම තියන් ඉස්සෙල්ලාම හරිද? මෙහෙම තියන් ගල් දෙක අට කරාම මේ ශබ්දය එන්නේ වාතය හරහා. දැන් ඔන්න ඔයාලා ගන්න අත්දැකීම හරි. දැන් මෙහෙම කට්ටු කරාම ශබ්දයක් එනවා. යම් කිසි ප්‍රමාණයක ශබ්දය එනවා. ඒ ශබ්දේ මතක තියාගෙන මෙයාට කියනවා වතුර යට ඉඳ ගන්න කියලා. මෙයාට කියනවා වතුර යට ඉඳ ගන්න කියලා. මෙයා ශනිකව ගොඩක් වෙලා මෙයාව තියාගන්නේ. හරිද? ගොඩක් වෙලා තියාගන්න බෑනේ වතුර යට. මොකද වෙන්නේ ගොඩක් වෙලා හිටියොත්? අභාව ප්‍රාප්ත වෙන්න පුළුවන්. මෙයාට වතුර යට ගියෙන්න කියනවා මේ එබෙන්න කියනවා. එබෙන්න කියලා දැන් මෙයා මේක තට්ටු කරනවා මෙහෙම උඩින්. මෙයාට මේ ශබ්දය ඇහෙනවද නැද්ද? සාමාන්‍ය ප්‍රමාණයෙන් ඉන්නවා සාමාන්‍ය ප්‍රමාණයට. දැන් ඔයාලා මට කියන්න දැන් ඔයාලා ගඟේ හරි ඇලකාරි එහෙම නැත්නම් වැවකාරි නාන්න ගිහිල්ලා
ඔයාලා වතුර යට ගිහිල්ලා ඉද්දි උඩ ඉන්න කට්ටිය කතා කරන ඒවා කෑ ගහන ඒවා ඇහෙනවද? නෑ. ඔව් සර්. නෑ සර්. ඒවා ඇහෙන්නේ නැහැ. ඒවා ඇහෙනවද බුදුමයක් එන්නේ. එහෙම ඇහෙන්නේ නැහැ. සමහරට යාන්තම් ඇහෙන්න පුළුවන්. යාන්තම් ඇහෙන්න පුළුවන්. හොඳට ඇහෙන්නේ නැහැ. උඩ ඉන්න කට්ටිය කතා කරන ඒවා වතුර යට ඇහෙන්නේ. හරිද? දැන් මෙයාට මෙහෙ පොඩ්ඩක් ඉන්න කියලා උඩ ඉන්න මෙහෙම ඩොට්ටක් ගාලා තට්ටු කරනවා. ඊට පස්සේ ක්ෂණිකව මෙයා හරිද? ක්ෂණිකව මෙයා මේ ගල් දෙක වතුර යටට අරගෙන මෙහෙම කරලා මේ ගල් දෙක වතුර යට තියන් තට්ටු කරනවා. අන්න මේ අවස්ථාවේදී මෙයාට මේ ශබ්දය ඇහෙනවා සර්. මේ වෙලාවේදී මේ ශබ්දය මෙයාට ඇහෙනවා. අර කලින් අර වාතය තුලින් ආපු හඬ තිබ්බනේ. වාතය තුලින් ඇවිල්ලා ඇහෙන ප්‍රමාණය තියෙනවනේ. ඊට වඩා ගොඩාක් පැහැදිලිව මෙයාට මේ ශබ්දය දැන් මෙතෙන් තියෙනවා. ඒ කියන්නේ ජලයේ තුලිනුත් එහෙනම් ධනිය ගමන් කරනවද නැද්ද? ගමන් කරනවා. ජලයේ තුලින් ඒ කියන්නේ ජලයේ තුලිනුත් ධනිය ගමන් කරනවා. වාතය තුලින් ගමන් කරා අනිත් එක ජලයේ තුලින් ගමන් කරා. ජලයේ තුලිනුත් ධනිය ගමන් කරනවා. මතක තියාගන්න වාතය තුලින් ගමන් කරනවට වඩා ඉතා හොඳින් ජලය තුලින් ගමන් කරනවා. වාතය තුලින් ගමන් කරනවට වඩා ඉතා හොඳින් ජලය තුලින් ගමන් කරනවා. දැන් මෙන්න මේක ඔයාලා දන්නවද? කෝච්චියක් එනවද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඈතින් කෝච්චියක් එනවද කියලා දැනගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද කරන්න ඕනේ? රේල් පාරට කන තියාගෙන හිටියම රේල් පීල් එක මේකට යාළුවෝ දෙන්නෙක් ඕනේ. යාළුවෝ දෙන්නෙක් හරි විශ්වාසන්ත එක යාළුවෙක් හරි ඕනේ. එයාට කියන්න ඕනේ කෝච්චි පාර අපි කරන්නේ රේල් පාර හොඳට ඈතට දෙපැත්තට හොඳට පේන තැනක් ගන්න ඕනේ. හොඳට පේන තැනක්. දෙපැත්ත හොඳට ඒ කියන්නේ දෙපැත්ත සාමාන්‍යයෙන් කිලෝමීටර භාගයක් හොඳට පේන්න ඕනේ. එහෙම තැනකට ගිහිල්ලා හරි මැදට ගිහිල්ලා දෙපැත්ත හොඳට බලලා යාළුවාට කියන්න ඕනේ කෝච්චිය කොහෙන් හරි එනවද පේනවද කියලා බලන්න කියන්නේ. බලන්න කියලා අනිත් එක්කෙනා මොකද කරන්න ඕනේ? රේල් පීලට හොඳට කන තියන්න. කන තිබ්බොත් එහෙම අපිට අර කිලෝමීටර ගාණක් ඈත ඉඳන් එන කෝච්චියේ ශබ්දය අපිට ඇහෙනවා. කෝච්චිය ඩක ගාලා එන ශබ්දේ සාමාන්‍යයෙන් කෝච්චියක ශබ්දය අපිට ඇහෙන්නේ කෝච්චිය ගොඩක් ලඟ වුණා. හැබැයි පීලට කන තිබ්බම කිලෝමීටර 10ක් විතර ඈත තියෙන කෝච්චියේ ශබ්දයක් අපිට ඇහෙනවා. ඒ කියන්නේ අන්න මොනවාද යකඩ නේ? ඒ කියන්නේ ඒක වාහනේ නේ. වාහනේ තුලින් ධ්වනිය ගමන් කරනවා. එතකොට මෙන්න මේක මතක තියාගන්න. වාතය තුලින් ගමන් කරනවට වඩා හොඳින් ජලය තුලින් ගමන් කරනවා. ඊට වඩා හොඳින් වාහනේ තුලින් ධ්වනිය ගමන් කරනවා. හරි. වාතය කියන්නේ වායු. ජලය කියන්නේ එතකොට ජලය කියන්නේ ජලය ද්‍රව ද්‍රව වාණී කියන්නේ ඝන ඝන අම්මේ මගේ ඝන එතකොට වායු තුලිනුත් ධ්වනිය ගමන් කරනවා ද්‍රව තුලිනුත් ධ්වනිය ගමන් කරනවා ඝන ද්‍රව තුලිනුත් ධ්වනිය ගමන් කරනවා එහෙනම් ඝන ද්‍රව වායු කියන ද්‍රව්‍ය තුලින් ධ්වනිය ගමන් කරනවා හොඳට මතක තියාගන්න වායු තුලින් තමයි දුර්වලම විදිහට ධ්වනිය ගමන් කරන්නේ ඝන තුලින් තමයි ඉතාම හොඳින් ධ්වනිය ගමන් කරන්නේ දැන් ඔන්න හොඳ උදාහරණයක් ඔයාලා ඩෙස්ක් එකේ මේක තව යාළුවෙක් එක්ක කරන්න ඕන වැඩක් ඕන ඩෙස්ක් එක ඔය ඩෙස්ක් එකේ හරිද ඒක යාළුවෙකුට කියන්නේ චූටි ඉන්ඩිකේටර් අරගෙන චූටි ඉන්ඩිකේටර් කරා මෙහෙම හූරන්න කියන්නේ එක පැත්තක් මෙහෙම නිකන් ඔයාලා අහන් ඉඳි ඒ ඉන්ඩිකේටරෙන් හූරන සද්දය ඇහෙන්නේ නැහැ යන්තම් ඇහෙන්නේ කුරුස් 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 කාලේ යන්තම් ඇහෙනවා හැබැයි ඒ මොහොතේ කවුරු හරි මෙතනට මෙහෙම ඔළුව තියාගෙන හරි මෙතනට මෙහෙම ඔළුව තියාගත්තොත් ඔහොම මෙහෙම ඔළුව තියාගෙන හරි ඔන්නෝම ඔළුව තියාගෙන මෙයා මෙතන අහන් හිටියොත් කන මෙතෙන්ට තියාගෙන අරෙන් ඉන්ඩිකේටරෙන් සූරනකොට අහන් හිටියොත් මෙයාට මේ ශබ්දය මහා ශබ්දයක් විදියට ඇහෙනවා. ඇයි මේ මහා ශබ්දයක් විදියට ඇහෙන්නේ? නිකන් ඇහෙන්නේ ඇයි? වාතය තුලින් හරි අඩුවෙන් එන්නේ. හැබැයි ලෑල්ල කියන්නේ
ඝන ද්‍රව්‍යයක් මේ ලෑල්ල ඔස්සේ ඉතාම හොඳින් ධ්වනිය ගමන් කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? එයාට සාමාන්‍ය වාතය තුලින් ශබ්දය ඇහෙනට වඩා ඉතාම හොඳින් අර ලෑල්ල දිගේ මේ ශබ්දය ඇහෙනවා. හරි? එතකොට හොඳට මතක තියාගන්න ඕනේ ඝන ද්‍රව වායු කියන මේ ද්‍රව්‍ය තුන හරහාම ධ්වනිය ගමන් කරනවා. ඒ වයින් ඝන ද්‍රව්‍ය වලින් තමයි ඉතාම හොඳින් ගමන් කරන්නේ. වායු වලින් ගොඩාක් දුර්වල විදිහට තමයි ධ්වනිය ගමන් කරන්නේ. කොහේ හරි තැනක මේ ඝන ද්‍රව්‍යයක් නැති, ද්‍රවක් නැති, වාතයක් නැති. හරි? ඒ කියන්නේ හිස් අවකාශයක්, රික්තකයක් තිබුණොත් එහෙම කතා කරන හඬ අනිත් කෙනාට ඇහෙයිද නැද්ද? කතා කරන හඬ අනිත් කෙනාට ඇහෙයිද නැද්ද? නෑ සර්. අනිත් කෙනාට ඇහෙන්නේ නෑ. ආන්න මතක තියාගන්න හිස් අවකාශයක් හරහා, ඒ කියන්නේ රික්තකයක් හරහා ශබ්දේ ගමන් කරන්නේ. දැන් අපේ අභ්‍යවකාශය, ඒ කියන්නේ අපේ මේ වායු වලින් ඉදිරි කරපත් තියෙන අභ්‍යවකාශය. ඒ ප්‍රදේශය සම්පූර්ණ හිස් අවකාශයක්, රික්තකයක්. ඊළඟට අපි ගත්තොත් හඳට ගියාට පස්සේ වායු ගෝලයක් නෑ, යාන්තම් තුනී වායු ගෝලයක් තියෙනවා. ඒ නිසා ඒක හිස් අවකාශයක් කියලා අපි ගණන් ගන්නවා. ඔයාලා දැකලා තියර ගගනගාමි යනකොට එයාලා ලොකු ඇඳුමක් දාගෙන ඒකේ තියෙනවා ඒරියල් එහෙම කූරු මේව ගහන. ඒවෙන් තමයි එයාලා කතා කරන්නේ. ඒ කියන්නේ ඇතුලේ අර වෝකි ටෝකි වගේ වෙනනම් දුරකථන ඇමතුම් ගන්නවා වගේ ක්‍රමයක් තමයි තියෙන්නේ. ළඟ ළඟ හිටියත් කතා කරන දේ අනිත් කෙනාට ඇහෙන්නේ නැහැ. ඇයි ඒ ඇහෙන්නේ නැත්තේ? ගගනගාමි ළඟ ළඟ හිටියත් එක්කෙනෙක් කතා කරන දේ අනිත් කෙනාට ඇහෙන්නේ නැහැ. ඇයි ඒ ඇහෙන්නේ නැත්තේ? ඝන ද්‍රවයක් තුල සිටින්නේ නැහැ. ඔව් ඝන ද්‍රව වායු මොකුත් නැහැ. එහෙනම් හිස් අවකාශයක් තියෙන. එහෙනම් රික්තකයක් තියෙන්නේ. හිස් අවකාශයක්. එහෙනම් රික්තකයක් තුලින් ධ්වනිය ගමන් කරන්නේ නැහැ. ඒ නිසා අනිත් ළඟ ඉන්න කෙනා වුණා කොච්චර ළඟ හිටියත් කතා කරන දේ අනිත් එක්කෙනාට ඇහෙන්නේ නැහැ. හරි. ධ්වනි සම්ප්‍රේෂණය ගැන පොඩි සටහනක් තියෙනවා. අපි ඉක්මනට ඒක ලියාගමු. හරි. දැන් එනවා අලුත් තැන. ඇත්තම කියන්න බෑ. මේ ප්‍රැක්ටිකල් එක කරන්න අවශ්‍ය කරන උපකරණ මල් ළඟ නැහැ. මේ ප්‍රැක්ටිකල් එක කරන්න අවශ්‍ය කරන උපකරණ මල් ළඟ නැහැ. ඒ කියන්නේ මේකට අවශ්‍ය වෙනවා රික්තක පොම්පය කියන උපකරණය. එනවා චූසන පොම්පය කියන උපකරණය අවශ්‍ය වෙනවා. මට තාම ඒ කියන්නේ වැකුම් පම්ප් එකක් හොයාගන්න බැරි වුණා. වැකුම් පම්ප් හොයාගන්න තියෙනවා. පොඩි ගැටලුවක් තියෙනවා. මේ දවස්වල ඔයාලා දන්නවා ඉතින් රටේ ආර්ථිකය ගැන පොඩි අය වලට තේරෙන්නේ නැහැ. ඒවනට ඔයාලා අහලා ඩොලර් එකේ මිල ඉහළ ගිහිල්ලා තියෙන එහෙම කතන්දරයක් තියෙනවනේ. ලංකාවේ සල්ලි නැහැ. අච්චු ගහපු සල්ලි තියෙනවා. ලංකාවට වටිනාකමක් තියෙන්නේ පිටරට ඇමරිකානු ඩොලර් අපේ තියෙන ප්‍රමාණය තමයි අපේ වටිනාකම තියෙන්නේ. කියන්නේ පිටරටින් මොන හරි දෙයක් ගන්නවා නම් අපිට රුපියල් වලින් ගන්න බෑ. පිටරටට අපි ගිහිල්ලා අපි මේ 10 කොළ මිටියක් සාක්කුවේ දාන් ගිහිල්ලා පිටරට ගිහිල්ලා බඩු ගන්න ගියොත් එහෙම ඒ සල්ලි දුන්නාට එයාලා ඒව ගන්නෙ නැහැ. එයාලා ඉල්ලන්නේ ඇමරිකානු ඩොලර් වලින්. ඒතකොට දැන් මම ගොඩක් බඩු ගෙන්න ගත්තේ ඒ විදිහට. දැන් ඒ කියන්නේ ගොඩක් බඩු මම මගේ ලැබ් එකට ඕන කරන ගොඩක් බඩු මම ගෙන්න ගත්තේ එහෙම. ඕඩර් දාලා පිටරට. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම ඕඩර් කරාට මල්ලංග සල්ලි තිබුණාට ලංකාවේ භාණ්ඩාගාරයට සල්ලි නැහැ. මගේ ඕඩරේට අවශ්‍ය කරන ඩොලර් ටික ඒ පිටරට සමාගම් වලට ලබා දෙන්න. ඒ නිසා මම ඉල්ලන භාණ්ඩ සමහර ඒවා නතර කරලා තියෙනවා. ඒ නිසා මේ අනිත් එක මේ කොරෝනා ප්‍රශ්න නිසා මේ මාසයක් ගියනවා නම් මොන හරි බඩුවක් එන්න මේ කොරෝනා ප්‍රශ්න නිසා මාස 5ක් 6ක කාලයක් යනවා ඒවා ගෙන්නන්න. සමහර වෙලාවට තැපෑලි දෙනවා නැති වෙනවා. ඒ නිසා මම මේ දවස් ටිකේ කිසිම බඩුවක් ඕඩර් කරේ නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රැක්ටිකල් එක කරන්න අවශ්‍ය කරන උපකරණ මල් ළඟ ඔය වැකුම් පම්ප් එකේ කියන්නේ රික්තක පොම්පේ කියන උපකරණ නැති නිසා අනිත් කොටස් ටික නම් තියෙනවා. රික්තක පොම්පේ නැති නිසා මට කරගන්න විදියක් නැහැ. ඉතින් හැබැයි ඒ වුණාට මම ඔයාලට ඒක ප්‍රැක්ටිකල් එක කරන විදි සම්පූර්ණයෙන් කියලා දීලා ඒ ප්‍රැක්ටිකල් එකට අදාළ වීඩියෝ ටිකක් මම ඔයාලට පෙන්නන්නම්.
ඒ ප්‍රැක්ටිකල් අදාළ වීඩියෝ ටිකක් මම ඔයාලට දෙන්නම්. හරි? මෙන්න මෙහෙමයි ප්‍රැක්ටිකල් එක. රබර් තහඩුවක් ගන්න රබර් ෂීට් එකක්. ගන්නකම් රබර් ෂීට් එකක් ගන්න. ඒ අරගෙන ඒක උඩින් තියනවා ගන්ටා කරාව කියන වීදුරු බඳුන. මේ ගන්ටා කරාව කියන වීදුරු බඳුන වීදුරු හරි ගන්නකම්. හරිද? හරි ඝනකම් වීදුරක් තියෙන ගණ්ඩාරයක හැඩේ තියෙන සීනෝක ලොකු සීනෝක හැඩේ තියෙන වීදුරු බඳුනක්. මෙයාගේ උඩ මෙහෙම කටක් තියෙනවා කට. උඩ සිදුරක් තියෙනවා. මේ මුඩ සිදුරක් තියෙනවා. හරි. මම දැන් කරන්නේ මේක ඇතුළට දානවා විදුලි චීනුවක්. මේක ඇතුළට විදුලි චීනුවක් දානවා. එහෙම නැත්නම් මේක ඇතුළට ශබ්දේ නිකුත් කරන මොකක් හරි උපකරණයක් දානවා. අපිට පුළුවන් මේක ඇතුලේ පොඩි රේඩියෝ එකක් තියන්නත් පුළුවන්. අර චූටි පොකට් රේඩියෝ තියෙන්නේ. චූටි ගුවන් විදුලි යන්ත්‍ර තියෙන්නේ. ඔය ආච්චිලා එහෙම බනහන ඔය වගේ පොඩි රේඩියෝ එකක් තියන්නත් පුළුවන් ඔකට. ඒත් කමන්නේ රේඩියෝ එක ඔන් කරලා සින්දුවක් දාලා ඔහම තියෙනවා. මෙතන මේ ගණ්ඩාසනාවේ උඩ කට හොඳට වහන්න ඕනේ. මේ රේඩියෝ එකට බැටරි දාන්න ඕනේ. බැටරි දාන රේඩියෝ එකක් ගන්න. බැටරි දාන ගොන්දු යන්ත්‍රය කියන්නේ නැත්නම් මේක කරන්ට් එක ගන්න ක්‍රමයක් නැහැ නේ. දැන් මේ රබර් තහඩුවේ මේ යටින් මේ රබර් තහඩුවේ යටින් කුඩා සිදුරක් විදලා බටයක් දානවා අපි. මෙයා මේක මේ ගණ්ඩාසනාව කියන උපකරණය හරි බරයි. හරිද? මේ ගණ්ඩාසනාව කියන උපකරණේ බරයි. බර නිසා මොකද වෙන්නේ? මෙයාගේ බරට මේක හොඳට තද වෙනවා. මෙයාගේ බරට මේක හොඳට තද වෙනවා. මේක අස්සෙන් ඇතුළට වාතය ගමන් කරන්නේ නැහැ. මේක අස්සෙන් ඇතුළට වාතය ගමන් කරන්නේ ඒ තරමට හොඳට මේක තද වෙනවා. අපි දැන් කුඩා සිදුරක් හදලා මේක අතර බටයක් යවන හිර වෙන්න බටයක් යවන. එතකොට මොකද වෙන්නේ? මේ සිදුරේ මේ බටේ හොඳ හිර වෙලා නිසා මේ වටෙන් සුළං එළියට යන්නෙත් නැහැ. දැන් අපි ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දැන් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරලා තියෙන්නේ මේක ඇතුලේ වාතයක් තියෙනවා. අපි දැන් මේක ළඟට ගියාම අපිට මේක ඇතුලේ සින්දු ඇහෙනවා. මේ ගුවන් විදුලි යන්ත්‍රය මේක ඇතුලේ තියෙන මේක ඇතුලේ ඇති වෙන ශබ්ද ටික තියෙනවානේ. ඒක ඇහෙනවා අපිට. මේක ඇතුලේ තියෙන සින්දු අපිට ඇහෙනවා දැන්. දැන් මොකද ගන්නේ? චූතන පොම්පය. චූසන පොම්පේ කියලා කියන්නේ රික්තක පොම්පේ කියන්නේත් ඕකට. රික්තක පොම්පේ කියන්නේත් ඕකට. ඒ කියන්නේ මෙයාට පුළුවන්කම තියෙනවා මේ ඇතුලේ තියෙන වාතය ඊට අදින්න. දැන් මේක ඇතුලේ ගුවන් විදුලි යන්ත්‍රය එහෙම නැත්නම් විදුලි සීනුවක්. වලගේ ටියුට් වල පොත්වල දාලා තියෙන විදුලි සීනුවක් තියන්නේ කියලා. හරි? මේක ඇතුලේ විදුලි සීනුවක් තිබ්බොත් ට්‍රීන් ගන්න ශබ්දය එයි. ගුවන් විදුලි යන්ත්‍රයක් තිබ්බොත් සින්දු ටිකක් එයි. එහෙම නැත්නම් මේක ඇතුලේ දාන්න පුළුවන් ඔයාලා මොකක් හරි සින්දුවක් ප්ලේ කරලා ෆෝන් එකක් ඇතුලේ තියන්න පුළුවන්. ශබ්දය එන්නේ. මොකක් හරි මේක ශබ්දය එන්නේ දෙයක් තිබ්බ නැති. හැබැයි එහෙම කියලා මේක අතර පළඟැටිය වගේ කෑ ගහන සතු දාන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන වාතය අයින් කරන මොනුන්ට හුස්ම ගන්න බැරුව මැරෙනවා. පනතින සතු මොකුත් මේක ඇතුලේ දාන්නේ නැහැ. දැන් චූතන පොම්පේ ක්‍රියාත්මක කරාම මේක ඇතුලේ තියෙන වාතය ටික අයින් වෙනවා. වාතය අයින් වෙනකොට මේ ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ පිළිබඳව වලට මොකද්ද කියන්න පුළුවන්? මෙහින් වාතය ඉවත් වෙද්දී මේකේ හඬ ගැන මොකද්ද කියන්න පුළුවන්? ඇහෙන්නේ මේකේ හඬ ඇහෙන්නේ නැති වෙලා යනවා. මේකේ හඬ ටික වෙලාවක් ඇද්දී ටික අඩු වෙලා ඇහෙන්නේ නැතු යනවා. ඇයි ඇහෙන්නේ නැතු යන්නේ? මේක ඇතුලේ හිස් අවකාශයක්. හරි? හිස් අවකාශය එහෙම නැත්නම් අපි වල කියනවා රික්තකයක්. හිස් අවකාශයක් එහෙම නැත්නම් රික්තකයක් ඇතිවීම නිසා මේක ඇතුලේ අපිට එළියට හඬ ඇහෙන්නේ නැති වෙලා යනවා. ටික වෙලාවක් ගිහිල්ලා අපි ආශ්‍රය චූසන පොම්පේ අයින් කරලා මේක ඇතුළේ වාතය ඇතුළු කරමු. වාතය ඇතුළු කරපු ගමන් නැවත වතාවක් හඬ ඇහෙන්න පටන් ගන්නවා. හරිද? එහෙනම් මේකෙන් අපිට කියන්න පුළුවන් වාතය නැති වෙනකොට හඬ ගමන් කරේ නැහැ. වාතය තියෙනකොට හඬ ගමන් කරා.
එහෙනම් ධ්වනිය ගමන් කරන්න මොකක් අවශ්‍යයි කියලා මේකෙන් කියන්න පුළුවන්. වාතය. ධ්වනිය ගමන් කිරීමට වාතය අවශ්‍යයි කියලා මෙතනින් කියන්න පුළුවන්. ඔය ආකාරයටම ධ්වනිය ගමන් කරන්න ද්‍රව ඝන කියන ද්‍රව්‍ය ඕනේ කියලාත් අපිට එහෙම කියන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ ඔන්න කියන්නේ ගියේ අමතක වුණා එකපාරට. හරි. දැන් ඔන්න ඔයාලා දන්නවනේ අපේ සූර්යයා දන්නවනේ. අපේ සූර්යයා කියන්නේ මේ එක තප්පරයකදී න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා බිලියන ගාණක් සිදුවන ස්ථානය. න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා කියලා කියන්නේ පරමාණු බෝම්බ පුපුරද්දී සිදුවනේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව. න්‍යෂ්ටි පුපුරලා විශාල ශක්තියක් නිකුත් කරලා විශාල තාපයක් නිකුත් කරනවා. පරමාණු බෝම්බ පුපුරද්දී එහෙම උනේ. පරමාණු බෝම්බේ දැම්මට පස්සේ ජපානයේ සම්පූර්ණ විනාශ වුණානේ. ඉතින් එතකොට ඒ වගේ දැන් පරමාණු බෝම්බෙන් ජපානයේ විතරනේ ජපානයේ හිරෝෂිමා නාගසාකි කියන නගර සම්පූර්ණ විනාශ වුණානේ. දැන් සූර්යයා කියන්නේ එක තප්පරයකදී ඒ වගේ දැවැන්ත බෝම්බ බිලියන ගාණක් පුපුරන ස්ථානයක්. ඒතකොට කොහොම සද්දයක් ඇද්දනේ? මහා දැවැන්ත හඬක් එයා ළඟ තියෙන්න ඕනේ. හැබැයි කවදාවත් අපිට සූර්යාගෙන් නිකුත් වෙන ඒ පිපිරීම් හඬවල් කවදාවත් අපිට ඇහිලා තියෙනවද? නෑ සර්. ඔයාලට ඇහෙනවද? ඇහෙලා නෑ. ඇයි ඇහෙන්නේ නැත්තේ? ඇහෙන්නේ නැති වෙන්න හේතුව තමයි හරි ඇහෙන්නේ නැති වෙන්න හේතුව තමයි සූර්යය පෘථිවිය අතර මොනවද තියෙන්නේ? හිස් අවකාශයක් කියන රික්තකයක් හරහා ධ්වනිය ගමන් කරන්නේ නැහැ. හරි. අපි ඉක්මනට මේ ටික ලියා ගමු. හරිද ඉවරද? ඉවරයි සර්. ඉවරයි සර්. ඔව් සර්. ඔය ඉන්නවද? නෑ සර්. හරි. ඔයාගේ පොඩි රේඩියෝ එකක් තියන්න පුළුවන් ඔකට. ඒත් කමන්නේ. රේඩියෝ එක ඔන් කරලා තින්දුවක් දාලා ඔහම තියනවා. මෙතන මේ ගාන්ටාසනාවේ උඩ කට හොඳට වහන්න ඕනේ. මේ රේඩියෝ එකට බැටරි දාන්න ඕනේ. බැටරි දාන රේඩියෝ එකක් ගන්න. බැටරි දාන ගොන්දේ යන්ත්‍රය කියන්නේ. නැත්නම් ඒක කරන්ට් එක ගන්න කෙනෙක් නැහැ නේ. දැන් මේ රබර් තහඩුවේ මේ යටින් මේ රබර් තහඩුවේ යටින් කුඩා සිදුරක් විතර බටයක් දානවා අපි. මෙයා මේක මේ ගාන්ටාසනාව කියන උපකරණය හරි බරයි. හරිද? මේ ගාන්ටාසනාව කියන උපකරණේ බරයි. බර නිසා මොකද වෙන්නේ? මෙයාගේ බරට මේක හොඳට තද වෙනවා. මෙයාගේ බරට මේක හොඳට තද වෙනවා. මේක අස්සෙන් ඇතුළට වාතය ගමන් කරන්නේ නැහැ. මේක අස්සෙන් ඇතුළට වාතය ගමන් කරන්නේ ඒ තරමට හොඳට මේක තද වෙනවා.
අපි දැන් කුඩා සිදුරක් හදලා මේක අතර බටයක් යවන හිර වෙන්න බටයක් යනවා. ඒක මොකද වෙන්නේ? මේ සිදුරේ මේ බටේ හොඳ හිර වෙලා නිසා මේ වටෙන් සුළං එළියට යන්නෙත් නැහැ. දැන් අපි ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දැන් ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරලා තියෙන්නේ මේක ඇතුලේ වාතයක් තියෙනවා. අපි දැන් මේක ළඟට ගියාම අපිට මේක ඇතුලේ සින්දු ඇහෙනවා. මේ ගුවන්විදුලි යන්ත්‍රය මේක ඇතුලේ තියෙන මේක ඇතුලේ ඇති වෙන ශබ්ද ටික තියෙනවානේ. ඒක ඇහෙනවා අපිට. මේක ඇතුලේ තියෙන සින්දු අපිට ඇහෙනවා දැන්. දැන් මොකද ගන්නේ? චූසන පොම්පය. චූසන පොම්පය කියලා කියන්නේ රික්තක පොම්පය කියන්නේත් ඕකට. රික්තක පොම්පය කියන්නේත් ඕකට. ඒ කියන්නේ මෙයාට පුළුවන්කම තියෙනවා මේ ඇතුලේ තියෙන වාතය ඊට අදින්න. දැන් මේක ඇතුලේ ගුවන්විදුලි යන්ත්‍රය එහෙම නැත්නම් විදුලි සීනුවක්. වලේ ටියුට් වල පොත්වල දාලා තියෙන විදුලි සීනුවක් කියන්නේ කියලා. හරි? මේක ඇතුලේ විදුලි සීනුවක් තිබ්බොත් ට්‍රීන් ගන්න සද්ද එයි. ගුවන්විදුලි යන්ත්‍රයක් තිබ්බොත් සින්දු ටිකක් එයි. එහෙම නැත්නම් මේක ඇතුලේ දාන්න පුළුවන් ඔයාලා මොකක් හරි සින්දුවක් ප්ලේ කරලා ෆෝන් එකක් ඇතුලේ තියන්න පුළුවන්. සද්ද එන්නේ. මොකක් හරි මේක සද්ද එන දෙයක් තිබ්බ නැති. හැබැයි එහෙම කියලා මේක අතර පළඟටිය වගේ කෑ ගහන සතු දාන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන වාතය අයින් කරන මනුන්ට හුස්ම ගන්න බැරුව මැරෙනවා. පනතින සතු මුකුත් මේක අතුරු දාන්නේ නැහැ. දැන් චූසන පොම්පේ ක්‍රියාත්මක කරාම මේක ඇතුලේ තියෙන වාතය ටික අයින් වෙනවා. වාතය අයින් වෙනකොට මේ ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ පිළිබඳව වලට මොකද්ද කියන්න පුළුවන්? මෙහින් වාතය ඉවත් වෙද්දී මේකේ හඬ ගැන මොකද්ද කියන්න පුළුවන්? ඇහෙන්නේ මේකේ හඬ ඇහෙන්නේ නැති වෙලා යනවා. මේකේ හඬ ටික වෙලාවක් ඇද්දී ටික අඩු වෙලා ඇහෙන්නේ නැතු යනවා. ඇයි ඇහෙන්නේ නැතු යන්නේ? මේක ඇතුලේ හිස් අවකාශයක්. හරි? හිස් අවකාශය එහෙම නැත්නම් අපි උඩ කියනවා රික්තකයක්. හිස් අවකාශයක් එහෙම නැත්නම් රික්තකයක් ඇති වීම නිසා මේක ඇතුලේ අපිට එළියට හඬ ඇහෙන්නේ නැති වෙලා යනවා. ටික වෙලාවක් ගිහිල්ලා අපි ආශ්‍රයත් චූසන පොම්පේ අයින් කරලා මේක ඇතුළේ වාතය ඇතුළු කරමු. වාතය ඇතුළු කරපු ගමන් නැවත වතාවක් හඬ ඇහෙන්න පටන් ගන්නවා. හරිද? එහෙනම් මේකෙන් අපිට කියන්න පුළුවන් වාතය නැති වෙනකොට හඬ ගමන් කරේ නැහැ. වාතය තියෙනකොට හඬ ගමන් කරා. එහෙනම් ධ්වනිය ගමන් කරන්න මොකක් අවශ්‍යයි කියලා මේකෙන් කියන්න පුළුවන්. වාතය ගමන් කිරීමට වාතය අවශ්‍යයි කියලා මෙතනින් කියන්න පුළුවන්. ඔය ආකාරයටම ධ්වනිය ගමන් කරන්න ද්‍රව ඝන කියන ද්‍රව්‍ය ඕනේ කියලාත් අපිට එහෙම කියන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ ඔන්න කියන්නේ ගියේ අමතක වුණා එකපාරට. හරි. දැන් ඔන්න ඔයාලා දන්නවනේ අපේ සූර්යයා දන්නවනේ. අපේ සූර්යයා කියන්නේ මේ එක තප්පරයකදී න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා බිලියන ගාණක් සිදුවන ස්ථානය. න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා කියලා කියන්නේ පරමාණු බෝම්බ පුපුරද්දී සිදුවනේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව. න්‍යෂ්ටි පුපුරලා විශාල ශක්තියක් නිකුත් කරලා විශාල තාපයක් නිකුත් කරනවා. පරමාණු බෝම්බ පුපුරද්දී එහෙම උනේ. පරමාණු බෝම්බේ දැම්මට පස්සේ ජපානයේ සම්පූර්ණ විනාශ වුණානේ. ඉතින් එතකොට ඒ වගේ දැන් පරමාණු බෝම්බෙන් ජපානයේ විතරනේ ජපානයේ හිරෝෂිමා නාගසාකි කියන නගර සම්පූර්ණ විනාශ වුණානේ. දැන් සූර්යයා කියන්නේ එක තප්පරයකදී ඒ වගේ දැවැන්ත බෝම්බ බිලියන ගාණක් පුපුරන ස්ථානයක්. ඒතකොට කොහොම සද්දයක් ඇද්දනේ? මහා දැවැන්ත හඬක් එයාලම තියෙන්න ඕනේ. හැබැයි කවදාවත් අපිට සූර්යාගෙන් නිකුත් වෙන ඒ පිපිරීම් හඬවල් කවදාවත් අපිට ඇහිලා තියෙනවද? නෑ සර්. ඔයාලට ඇහෙනවද? ඇහෙලා නෑ. ඇයි ඇහෙන්නේ නැත්තේ? ඇහෙන්නේ නැති වෙන්න හේතුව තමයි හරි? ඇහෙන්නේ නැති වෙන්න හේතුව තමයි සූර්යය පෘථිවිය අතර මොනවද තියෙන්නේ? හිස් අවකාශයක් කියන රික්තකයක් හරහා ධ්වනිය ගමන් කරන්නේ නැහැ. හරි. අපි ඉක්මනට මේක ක්‍රියා කරමු.
right. ධ්වනිය සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය බවට උදාහරණ. දැන් ඕක මම ඔයාලට කිව්වා. විශ්වයේ විවිධ පිටිරින් ගැටීම් මේ කියන්නේ සමහරලාට ඒ ග්‍රහක එකට හැප්පෙනවා, පුපුරනවා. ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි කවදාවත් අපිට එක શબ્දයක්වත් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති හේතුව තමයි අභ්‍යවකාශය කියන්නේ හිස් අවකාශයක් නිසා. ගගනකාරීන් දෙන්නේ අභ්‍යවකාශයේ කොච්චර ළඟින් හිටියත් කතා කරන්න වෙන්නේ ගුවන් විදුලි සංඥාවලින්. හේතුව තමයි එයාලා ඉන්නේ රික්තකයේ ගැන හිස් අවකාශයක නිසා ශබ්දය ගමන් කරන්නේ නැහැ අනිත් එක්කෙනාට. මේ දෙක ලියා ගන්න තියෙන්නේ ලියාගෙන නැත්නම් ලියා ගන්න. තව තියෙනවා ලියා ගන්න ඔක්කොම කියලා දුන්නේ. ඊළඟට ධ්වනිය සම්ප්‍රේෂණය වෙනත් මාර්ග. ඒ කියන්නේ ධ්වනිය සම්ප්‍රේෂණය වන්නේ මෙන්න මෙතන පොඩ්ඩක් වෙනසක් තියෙනවා හදාගන්න. ධ්වනිය සම්ප්‍රේෂණය වන්නේ ජලය තුලින් පමණක් නොවේ කියලා නෙමෙයි තියෙන්නේ. එතන ජලය නෙමෙයි වාතය තුලින් පමණක් නොවේ. ධ්වනිය සම්ප්‍රේෂණය වන්නේ වාතය තුලින් පමණක් නොවේ කියලා හදාගන්න. ධ්වනිය සම්ප්‍රේෂණය වන්නේ වාතය තුලින් පමණක් නොවේ. ඔය ක්‍රියාගතට පස්සේ ඔයාලට සරල දුරකථනයක් හදන්න විදිය මම කියලා දෙනවා. දැන් මෙහෙමයි. දැන් ඔයාලා මේ යෝගට් කෝප දෙකකට නූල් දෙකක් ගැට ගහලා මේ කතා කරලා තියෙනවද? අර ටෙලිෆෝන් එක වගේ කතා කරන්නේ නැද්ද ඔයාලා යන්නේ? කතා කරලා තියෙනවා. ඒකද අපි සාමාන්‍යයෙන් ගන්න පොඩි නූලක් නේද? නූලක් නේද ගන්නෙ? අපි මෙහෙම එක යෝගට් කෝපයක් ගන්නවා. මෙතන නූලක් ගැට ගහනවා. මේ නූල තනි කෙලින් ඇදිලා තියෙන්න ඕනේ. හරි නූල කෙලින් ඇදිලා තියෙනවනේ කොහේවත් අතරමඟ ගෑවෙන්නේ නැති වෙන්න. ඔය නූල තනි කෙලින් හොඳට ඇදිලා තියෙනවනේ කොහේවත් අතරමඟ ගෑවෙන්නේ නැති වෙන්න. එතකොට මෙහෙන් කතා කරන එක මෙහා පැත්තේ යෝගට් කෝපෙන් ඇහෙනවා. මේක පිට්ටනියේ එහා කෙරවල මෙහා කෙරවල අතර ඇදිලා තියෙන ඇදගෙන කතා කරා නම් හොඳට ඇහෙනවා දෙපැත්තේ ඉන්න දෙන්නා. හැබැයි මේක මේ සිහින් නූල වෙනුවට අපිට ගන්න පුළුවන් නම් කම්බියක්. ඔය මේ බුද්ධානම් ප්‍රියන්ත හාන්ඩුවේක එහෙම තියෙනවා කොයිල් කම්බි. ඒක කියන්නේ කොයිල් කම්බි. කොයිල් කම්බි. ඒක කියන්නේ සිහින්ම කොයිල් කම්බි. සිහින් කොයිල් කම්බි ගන්න ඕනේ. සිහින් කොයිල් කම්බි වලින් ග්‍රෑම් 50ක් ගත්තා නම් ඇති. සිහින් කොයිල් කම්බි ග්‍රෑම් 50. ග්‍රෑම් 50 කියන්නේ සෑහෙන දිගයි. ග්‍රෑම් 50 කියලා කියන්නේ සාමාන්‍ය මීටර් 150ක් විතර වගේ දිගයි. ඒ තරම් දිග කෑල්ලක් හම්බ වෙන්නේ. පුළුවන් කට්ටිය ඉන්නවා නම් එහෙම ගිහිල්ලා කොයිල් කම්බි ග්‍රෑම් 50ක් අරගෙන ඒ කොයිල් කම්බි දෙකක් ගැට ගන්න මේ යෝගට් කෝපෙට. ඒ යෝගට් කෝපෙට ගැට ගහද්දී මෙහා පැත්තේ අර මොකක් හරි ඉරිදු කෑල්ලක් හරි මොකක් හරි එකක් දාලා ඒකට ගැට ගන්න නැත්නම් යෝගට් කෝපෙ මේ මෙතන තියෙන මේ කොටස කඩාගෙන ඉන්නේ. යෝගට් කෝපෙට වඩා ඔයාලා මේ කොයිල් කම්බි ගන්නවා නම් යෝගට් කෝපෙට වඩා ගොඩක් සාර්ථකයි මේ ප්ලාස්ටික් කෝප දෙකක් ගත්තා නම්. අර අඬුව තියෙන ප්ලාස්ටික් කෝපයක් ගත්තා නම් අපිට මෙහෙම අඬුවන් අල්ලගෙන කතා කරන්න පුළුවන්. ඒත් ඇහෙනවා. දුරට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. අඬුව තියෙන ප්ලාස්ටික් කෝප තියෙන අඬුව තියෙන ප්ලාස්ටික් කෝපයක් මෙහෙම අරගෙන අපිට ප්ලාස්ටික් කෝපේ අඩිය හිල් කරන්න වෙනවා. මෙන්න මෙහෙම අඬුව තියෙනවා නම් හරි මේ පැත්තෙන් තමයි මෙහෙම අඳින්නේ අපි කම්බිය. ඉතින් මේ අඬුවෙන් මෙහෙම අල්ලගෙන මෙහෙම කරා කතා කරන්න පුළුවන්. අර ඈත ඉන්න කෙනාට එනවා. නැස්සලට එනවා. කරලා බලන්න. එතකොට එතෙන්දී මේ අවස්ථාවේදී මේ මෙතනින් කතා කරපු හඬ එහා පැත්ත දක්වා ගමන් කරේ මොකක් තුලින්ද? නූල. ඔව් මෙතෙන්දී නූල එහෙම නැත්නම් කොයිල් කම්බිය තුලින් තමයි ගමන් කරේ.
ඒ කියන්නේ ඒක ඝනද ද්‍රවද වායුද? ගන්න ඝන. ආන ඝන ද්‍රව්‍ය. ඝන ද්‍රව්‍ය තුලින් තමයි ඒ විදිහට ගමන් කරේ. ඊළඟට දැන් ඔයාලා තල්මසුන් ඩොල්ෆින්ලා ඉන්න තැන් වල මුහුදු සමහර තැන් වල ඉන්නවා. සමහර කාලවල මුහුද එනවා. ආන්ගේ කාලෙදී ඒ තල්මසුන් එහෙම ඉන්න තැන ඩොල්ෆින්ලා ඉන්න තැන අපි උඩ ඉඳන් අහන් ඉන්නකොට ඒ සත්තු ඉන්න තැන නිකන් චීස් 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 කරලා පොඩි ශබ්ද ටිකක් ඇහෙන එකට කතා කරන කෑ ගන්න ශබ්ද. හැබැයි කවුරු හරි වතුරට දැස්සොත් එහෙම ඉතාම හොඳින් ඒ ශබ්ද ඇහෙනයි ඒ. ඩොල්ෆින් සත්තු ඩොල්ෆින් මාළු තල්මසුන් කෑ ගන්න ශබ්ද නිකන් ගොඩ බිමින් අපිට ඇහෙන්නේ නැහැ. හැබැයි වතුරට දැස්සම ඉතාම හොඳින් ඇහෙනවා. හේතුව මොකද්ද? ද්‍රව තුලින් ඉතා වාතය තුලින් ගමන් කරනට වඩා ඉතා හොඳින් ද්‍රව තුලින් ධ්වනිය ගමන් කරනවා. හරි? වාතය තුලින් ගමන් කරනට වඩා ඉතා හොඳින් ද්‍රව තුලින් ධ්වනිය ගමන් කරනවා. ඊළඟට ඔයාලට මෙන්න මේක හොඳට දැනෙන්න ඇති. දැන් උදේ පාන්දර ඒ කියන්නේ උදේ පාන්දර සාමාන්‍යයෙන් පිනි ගතිය තියන්නේ මීදුම ගතිය තියෙනවානේ. මීදුම කියන්නේ කුඩා ජල වාෂ්ප. හරි? අපේ වායුගෝලයේ ජල වාෂ්ප වැඩි නම් අපි කියනවා ආර්ද්‍රතාව වැඩි කියලා. ආර්ද්‍රතාව වැඩි කියලා කියනවා. එතකොට වැස්සක් වැහලා පෑවුවට පස්සේ ආර්ද්‍රතාව වැඩි. ඔයාලා මේ අත්දැකීම ඇති හොඳට. වැස්සක් වැහලා පෑවුවට පස්සේ ටවුන් එකේ දාලා තියෙන සමහර ලවුඩ් ස්පීකර්ල සද්ද අර ලොතරැයි විකුණන සද්ද. හරි? එහෙම නැත්නම් අර ඈතන ඇම්බියුලන්ස් එක සද්ද, බස් වල හෝර්න් හඬ. මේ වැස්සක් වැහලා පෑවුවට පස්සේ අපිට හොඳට ඇහෙනවා. ඒ වගේම උදේ පාන්දර ඈත බංකල්ල දාන පිරිත් හඬ අපිට හොඳට ඇහෙනවා. හේතුව මොකද්ද? ඇයි මේ වැස්සක් වැහලා පෑවුවට පස්සේ එහෙම නැත්නම් උදේ පාන්දරට ඈත තියෙන ශබ්ද හොඳට ඇහෙන්නේ? ජලයේ තියෙන හින්දා. ජලය කියන්නේ වායුගෝලයේ ජල වාෂ්ප වැඩි. වායුගෝලයේ තෙතමනේ ආල්සා වැඩි. තෙතමනේ වැඩි වෙනකොට වාතය තුලින් ගමන් කරනකොට හොඳින් අර ජල වාෂ්ප තුලින් ධ්වනිය ගමන් කරන නිසා ගොඩක් ඈතේ ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. හරි. අපි ඒ ටිකත් ඉක්මනට ලියාගමු. හරි දැන් ලියා ගන්න බැරි වෙච්ච අයට මම මේක පන්ති ඉවර කළා ආයතනයක් එක දාන්නම්. එහෙමනම් අපි අදට පන්තිය නතර කරනවා. ඊළඟ දවසේ පේපර් එකක් ඔයාලට දෙනවා සිකුරාදා පන්තිය. එහෙනම් ඔක්කොටම සුබ දවසක්. අයබෝවන්.